ආදරණීය දරුවනි ඔබට මෙන්න මේ ප්‍රශ්න පත්‍රය වල තියෙනවා සම්මන්ත්‍රණ ටියුට් එකක් ලෙස හැබැයි වෙනස් මේ ප්‍රශ්න පත්‍රයේ පිට ගැටලු හදනව වෙලාව තිබ්බොත් මේ ප්‍රශ්න පත්‍රයේ ගැටලු සම්පාදනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉදිරියට දෙන ඔබට ලැබෙන ගැටලු ඒ ළඟට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ඉදිරියට ඔබට දෙන ගැටලු පිළිබඳව ගැටලු ප්‍රමාණයක් කරන් ඔබට අද සම්මන්ත්‍රණය කරනවා. මේ සම්මන්ත්‍රණයේ වැදගත්කම තමයි අපේ දරුවෝ ගොඩාක් වැඩ කරලා මේ වෙනකොට සෙකන්ඩ් ටර්ම් වැඩ සියල්ල ඉවර කරලා 10 11 පන්තිවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන ඉන්නේ. ඒක අපේ ටාගට් එකක්. අපි අවුරුදු 27ක් වැඩ කරලා ගත්තු ටාගට් එක හැම අවුරුද්දෙම අදාළ කාලය තුල පුතේ අපි ගානට සිලබස් එක ඉවර කරලා හොඳට ප්‍රශ්න පත්‍ර හදනවා. ඒ නිසා අපිට දැවැන්ත රිසර්ච් තියෙනවා. ඔයා මේ සම්මන්ත්‍රණයේ අවසානයේදී බලයි එච්චර රිසර්ච් දෙන්නේ කොහොමද කියලා. ඒක වැඩිම ප්‍රතිඵලයක් ලෙස අපේ සටහන් වෙලා තියෙනවා. බහුතරයක් 9S 8S 7S. අපිට ඒකට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඉන්නේ සම්මන්ත්‍රණය තුල මෙන්න මේ ගණන් පෙළ අපි හදාගෙන යනවා. කොහොමද හදන්නේ? කොහොමද මේකට ශක්තිය ගන්නෙ කොහොමද මේකට ලකුණු ගන්නෙ කියලා එකින් එකට ඔයා කල්පනා කරන්න ඕනේ. මූල 67 අගය පළමු සන්නිකර්ෂණයට සොයන්න. මූල 67. ඔයා මූල 67 අගයේ පළමු සන්නිකර්ෂණයට සොයනකොට ඔයා දන්නේ 8 වරක්කට 64යි. අන්න ඊට වඩා චුට්ටක් වැඩි මෙයා. 8 වරක්කට 64යි. හැබැයි 9 වරක් 9 81යි. ඉතින් 67 කියන්නේ මෙයාට චුට්ටක් වැඩි කෙනෙක් පොඩ්ඩක් වැඩි. ඉතින් 8.0 ගානක් තමයි 67 එන්නේ කියලා දැනගන්න ඕනේ. 64 කියන්නේ 8 වරක්කට නම් එහෙනම් 8.0 ගානක් තමයි 67 පළමු සන්නිකර්ෂණය. අපි දන්නේ නැහැ මේකේ එකම ක්‍රමය ඔයා වැඩි කර බලන්න ඕනේ. ඔයා 8.2 8.2 වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් 8.1 8.1 ඒකේ ක්‍රමේ වැඩි කරලමයි ගන්න එකපාරට උත්තරයක් අපේ ඔළුවේ නැහැ. දැන් එනම් වැඩි කරනවා ළඟ මාගේ ගන්න අඩු මාගේ නෙමෙයි ළඟ මාගේ. නිවැරදි කතාවට එන්න. දෙවරක් 2 4යි දෙවරක් 8යි 16ක්. 8 වරක් 2 16න් දැම්ම එකක් ඉතුරුයි 8 වරක් 8 64යි 1යි 65ක් එකතු කරාම මෙහා 4යි 6යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 5යි 1යි 6යි ඉතුරු 1යි 7යි මෙහා 6 67යි දශමික පස්සේ 1යි දශමික පස්සේ 1යි 1යි 2යි 1යි 2යි කියලා දශමික තිබ්බම 67.2යි 4 කියලා එනවා. ඉතින් හරිනේ 64ට ළඟම කෙනා මෙයානේ 8.1 8.1කින් වැඩි කරාම තවත් මේ ඇත්තේ 64ට ළඟ. මෙයා තමයි ළඟම කෙනා. ඉතින් එහෙම කියන්න බෑ. 8.1 8.1කින් ඕනේ නම් වැඩි කරලා බලමු. එහෙම අවුල් අය. සමහරව දන්නවා මේක වැඩි කරලා මේකම තමයි එන්නේ කියලා. එක් වරක් 1 1යි එක් වරක් 8 8යි. 8 වරක් 1 8යි 8 වරක් 8 64යි. එකතු කරාම 1යි 8යි 8යි 16යි දැම්ම එකක් ඉතුරුයි 4 1යි 5යි මෙහා 6යි දෙකද දශමෙන් පස්සේ 1යි 2යි ලක්කම් දෙක තියෙනවා 1යි 2යි කියලා 65.0 ගානක් කියා එන්නේ 66 වෙලා තමයි යා 67 වෙන්නේ මෙහා 67.2යි 4 කියන්නේ 64 පොඩ්ඩක් වැඩි වුණාට 67ට ළඟ කෙනා එහෙනම් පළමු සන්නිකර්ෂණය 8.2 8.2 ඔන්න පළවෙනි ලකුණු දෙකේම ඉගෙන ගන්නවා. O level paper එකේ ස්ථාන 10 ශ්‍රේණියේ ස්ථාන තමයි සියලු දිනටම ආරාධනා කරේ ඒකයි. එහෙනම් හොඳ සංගමයකින් මේක හදන්න. සුළු කරන්න. 2ක් x ඍණ 3 යට 5ක් y මේ පැත්තෙන් මම හදන්න අර ඔයා ලියා ගන්න නිසා සමාන 2ක් x ඍණ 3 යට 5ක් y දාන 2ක් x යට 5ක් y. වා දානවා යට සමානයි පොදු අරයට 5යි y මයි 5යි y ට 5යි y ඒව එකයි එක් වරක් 2ක් x ඍණ 3 එකමයි 2ක් x ඍණ 3යි දාන 5යි y ට 5යි y ඒව එකයි එක් වරක් 2ක් x 2ක් x
මෙතන ධන තියෙන්නේ. ඒතර 2x ධන 2x එකතු කරාම 4x නේ. ඕන්න ඍණ 3 එහෙමමයි යටපායුවයි ප්‍රකාශනය අවසාන වෙනකන් සුළු වෙන්නේ නැහැ. මුදලින් 3න් 2ක් රුපියල් 1200යි. මුළු මුදල. ඔවා පොඩි කතා. 3න් 2ක් කියන්නේ 1200 නම් 2ක් කියන්නේ 1200 නම් එකක් බලන්න 1200 බෙදනවා 2කින්. මුළු මුදල 3ක් නිසා 3ක් බලන්න වැඩි කරනවා 3ෙන්. හැමතිස්සෙම මුළු මුදල ඔයා කරන්න තියෙන්නේ මෙතන නෙමෙයි ඕලෙල් පේපර් එකේ වෙන විශාල ගානකාරී දෙකක් කියන්නේ 1200 නම් 1200 දෙකෙන් බෙදලා 3ෙන් වැඩි කරාම මුළු මුදල එනවා. එතකොට ඔයාට මේක එනවා චක්කණින් කැපුණාම 2ට 2 1යි 12ට 6යි මේ බිංදු 2 උඩට දාගත්තාම ඔයාට එන ගැටලුවේ උත්තරය 3 බිංදුව බිංදුවයි 3 බිංදුව බිංදුවයි 3ක් 18ක් 1800ක් රුපියල් දාන්න අමතක කරන්න එපා ඒකක වැදගත්. ඔන්න ඒ ගැටලුවක් තනි. මේ ගැටලුවට කොහොමද එන්නේ? මෙන්න මෙහෙම තියෙන්නේ ගැටලුව. මේ ගැටලුව මෙන්න මෙහෙම තියෙනවා. මේකේ මාක් කරලා තියෙනවා පුතේ. මෙයා අංශක 90යි මෙයා 60යි මෙයා x මෙයාත් x කියලා දක්වලා තියෙනවනේ. ඔන්න රූපයේ දී ඇති තොරතුරු අනුව PQSC අගේ සොයන්න. PQS කියලා කියන්නේ මොකක්ද? ඔහම තියෙන එක. PQS කියන්නේ මේ මුළු කෝණය. ඔය මුළු කෝණයම අගේ සොයන්න. රූපයේ දී ඇති දත්ත අනුව PQSC අගේ සොයන්න. sorry RQSC අගේ සොයන්න. RQS කියලා කියන්නේ මෙතනම RQS කියන්නේ මෙන්න මෙයාගේ අගේ සොයන්න. මේක x මේක x. අපට ඔය x වලට පුළුවන් අවස්ථාවක් තිබ්බොත් x හොයාගමු. අපට කියන්නේ RQS කියන්නේ මෙන්න මෙයාගේ අගේ සොයන්න. අපි යාට වෙන පෑනකින් දාගමු හොයන්න ඕනේ කියන මෙයානේ y නේ x නෙමෙයි. x නෙමෙයි y හොයන්න ඕනේ. දැන් සුදුසු කතා ටිකක් අරගෙන අපි කතාව ගෙනියමු. දැන් අපි දන්න දේවල් බලන්නකෝ. ත්‍රිකෝණයක ඇතුළත කොන තුන එකතු 180y නේ x ධන 90 ධන 60. x ධන 90 ධන 60 සමාන අංශක 180y. තව දන්න දෙයක් තියෙනවද බලන්න. මෙයාව කතා කරගන්න මෙතන ළමයි. ඔයාට ඕන නම් තව තියෙනවා. මේකේ ඕන නම් මේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සැදෙන බාහිර කෝණේ. දැන් ඕක තියෙන්නේ ඕමනේ මම ආයෙ යන්නොත් මෙන්න මෙතන මෙහෙමද තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. මම ඔක ආයෙ ඇදලා කතාව කියන්නේ මෙහෙම. මෙයා අංශක 60යි. මෙයා y මෙයා x. ඇයි ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ y ධන x සමාන අංශක 60යි. ඉතින් මෙතනින් x වල එතනට දැම්මම y එනවනේ. ඔය සම්බන්ධතා ගොඩනගා ගන්න ඕනේ මෙවර පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 3 යනකොට ජ්‍යාමිතිය ගානක් එනවා O level පේපර් එකේ. අපි අවසානයේ අනුමාන සම්බන්ධන කරනවා. එතකොට කියනවා ඊසරේ කිව්වා ප්‍රශ්න පත්‍රයට අදාළයි ආවා. කිව්ව තැන් වලට ජ්‍යාමිතිය කිව්වොත් එතනට ආවා. මේ ප්‍රශ්න බලාගන්න කිව්වොත් ඒ ප්‍රශ්නය ආවා. ඒ වගේ පුතේ අපිට එක්ස්පීරියන්ස් එක අනුව කියන්න පුළුවන් ප්‍රශ්න පත්‍රය ගැන දැන් උනත් ප්‍රශ්න පත්‍රයේ සකස් කළා අනුභව සකස් කළා ඉවරයි දැන්. අපිට ඒක ගැන කියන්න පුළුවන්. දැන් අපි අලුත් දරුවෝට මේ කියන්නේ අපේ දරුවෝ දන්නවා. අපි මේ ගණන් හදන වේගෙ චුට්ටක් වැඩි. අද පොඩ්ඩක් වේගය අඩු කරාට. මොකද අලුතෙන් අම්කෝයි බලන් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ ගුරු එහෙම වේගෙට හදන්නේ නැහැ. අපි හදන්නේ අපේ O level ප්‍රශ්න පත්‍රයේ ටාගට් එක පැය 3 නම් පැය 3, පැය 2 නම් පැය 2. ඒ ටාගට් එකට තමයි ඒ වෙලාවට තමයි අපි හදන්නේ. දැන් ඒක වැඩක් නෑ. අපි මේක විසඳමු. x සමානයි 180 ඕම ඉන්නවා. 98යි 150යි නේ. මේකට ගත්තම ඍණ 150ක්. අඩු කරාම අංශක 30ක්. x අංශක 30ක් කියලා එනවා. එතකොට x ට 30 දාන්න මෙතනට ඉවරයි. මෙයා y ඔන්න y ධන 30 සමාන 60යි නේ. y සමාන 60 ඕම ඉන්නවා. ධන 30 මේ පැත්තට ගත්තම ඍණ 30ක් අංශක 30ක් කියලා යත් වෙනවා. අංශක 30ක් අපිට ඔච්චරයි දත්ත දීලා තිබ්බේ. අපි ඒ දත්ත ප්‍රයෝජනයට අරගෙන ගාන හැදුවා. උත්තරේ ඔච්චරයි. බලාපොරොත්තු පිළිතුර. හරිනේ. එහෙනම් ඔන්න අපි ඒ ගානට ගිහිල්ලා තියෙන්නේ. අපි යන්නේ පස්වෙනි ගානට. ඔය කෙටි ප්‍රශ්න චුට්ට යදන්නේ. තවත් ප්‍රශ්න මට වෙලාව තිබ්බොත් එහෙම මම කියලා දෙනවා. විශේෂ කතා O level පේපර් එකටත් 10 ශ්‍රේණියටත් අලුත් වෙලා යන මේ අවුරුද්දේ කතා. දැන් එතකොට
මෙන්න මේ ගාන 5ක් x ධන 2y සමානයි 13යි 5ක් x ධන 2y සමානයි 13යි ඍණ 2ක් x ධන y ඍණ 2ක් x ධන y සමානයි ඔන්නෝම තියෙන්නේ ඍණ 28යි මේක ළමයි එක ඔයා මෙයා දෙක කියලා ගන්නවනේ අපෙන් අහන්නේ මොකද්ද සමීකරණ නොවිසඳා එක එක වෙන වෙනම විසඳලා ආදේශ කරන්නේ නැතුව සමීකරණ නොවිසඳා x ධන y වලගේ සොයන්නලු එතකොට කොහොමද x ධන y ගන්නේ ඒ නොවිසඳා කියලා කිව්වට එක්ක දෙන්න එකතු කරලා එන්න ඕනේ නැත්තම් දෙන්න අඩු කරලා එන්න ඕනේ ඔක තමයි කතාව එක්ක දෙන්න එකතු කරලා එන්න ඕනේ නැත්තම් දෙන්න අඩු කරලා එන්න ඕනේ දැන් බලන්න දෙන්න එකතු කරොත් මොකද වෙන්නේ එකතු කරොත් 5ක් x ට එකතු කිරීම ඍණ 2ක් x මම මේ නිකන් ලියන්නේ 5ක් x ට එකතු කිරීම ඍණ 2ක් x ඔය වගේ ගාණක් සුළු කරනකොට මේ xy සංගුණක දෙන්නම එකතු කරාම සමාන වෙන්න ඕනේ. එතකොට තමයි ගානේ උත්තරේ එන්නේ. එක්ක මෙතන 2x සුළු කරාම. එක්ක 2යි 3x 3y. ඔහම 5x 5y එන්න ඕනේ. අපි එකතු කරනවා කියලා හිතුවොත් 5x එකතු කිරීම ඍණ 2x ආවම 5x ඔහොමමයි දානයි ඍණයි ඍණ 2x 5x ගෙන් 2x 3x එනවා. හරිනේ ධන y ට ධන 2y ට ධන y ධන 3y නේ එනවා ළමයි. එකතු කරාම එනවා. එහෙම නැත්නම් අපි අඩු කරනවා. එකට දෙක එකතු කරනවා මම කඩුවඩත් පැත්තක කරගත්තා. එතකොට එකට දෙක එකතු කරනකොට 5x එකතු කරාම ඍණ 2x මම ලියන්නම් 5x එකතු කරාම ඍණ 2x ආයි දාන 2y ට එකතු කරනවා y සමානයි 13ට එකතු කරනවා ඍණ 28ක් ඍණ 28ක් මේකේ 5x ට එකතු කිරීම ඍණ 2x එකතු කිරීම දාන 2y ට එකතු කිරීම y සමානයි 13ට එකතු කරනවා ඍණ 28ක් එතකොට 5x දානයි ඍණයි ඍණ 2x දාන 2y දාන y කියන්නේ දාන 3y සමානයි 13 ඔහොමමයි දානයි ඍණයි ඍණ මෙන්න 28 එතකොට මෙතන 5x ගෙන් 2x 3x දාන 3y සමානයි 8 3 5යි 2 1 1යි ලොකු එක්කෙනා ඉස්සරහින් ගෙනින්ද ඍණ 15ක් ඔන්න ඔයාට ඕනේ x ධන y නේ ආන්න මම කිව්ව කතාව මේ ඔන්න සංගුණක සමාන වෙන්න ඕනේ මේ ගානේ මේක ගණිතයේ කියන්නේ නෝනා ඔක්කොමල්ල තුනෙන් බෙදපු ගමන් ඔයාට ඕන කතාව වෙනවා x දාන මෙයා කපලා ගියාම x දාන මෙයා කපලා ගියාම y කපන්න දෙයක් නැහැ නිකම්ම දාගෙන යන්න ඍණයි ධනයි ඍණ 15ට 3 වරක් 5යි ඔන්න මට කලින් හදපුවා ඉන්නවනේ අදහස ගන්න පුළුවන් මම පොඩ්ඩක් මේක පටලවලා ඍණ දාලා දීලා තියෙන්නේ එහෙමයි මේ ගැටලුව ආවේ අපි එන්නේ යනවා b කොටසේ ලකුණු 10 ප්‍රශ්නයකට අදහසක් ගේන්න ඔන්න කෙටි ප්‍රශ්න කීපයක් කතා කරගෙන ආවිලා දැන් අපි තව මම කිව්වනේ වෙලාව තිබ්බොත් අපි තව ප්‍රශ්න අලුත් කතා ටිකක් තියෙනවාට කියලා දෙන්න. අපි ඔයා ඉන්න ගෲප් වල ඒවා අයින් වෙන්න එපා. ඔයාට ඉදිරියට එනවා. ඔයාට දැන් මේ අද දැන් මේ අනේක අපේ සමහර දරුවන්ට එන්න බැරි වුණා. එන්න බැරි වෙනවා. අනිවාර්යෙන් මොකද විශාල ප්‍රමාණයක් සෙමිනේක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා පුතේ මේක මේ දැම්ම අදම YouTube එකට යනවා. ඔයාට මගේ YouTube එකට ගිහිල්ලා ඔයාට link එකේ group එකට ඒක click කරලා ඒක click කරාම හැම කෙනෙක්ම මොකද්ද කරන්න ඕනේ? තව පාඩම් ඉදිරියට එනකොට ඔයාලා බලන්න ඕන නිසා ඔයා ඒක click කරලා ඉවර වෙලා subscribe කරලා අර bell icon එකත් ඔබන්න. එතකොට තව පාඩමක් ආවම ඔයාට පෙන්නනවා මේ පාඩම ආවා කියලා. හැම කෙනෙක් මේක කරාම ඕලෙවලදී ඉදිරි දවස් ටිකේ සෙමිනාර්ස් කරනකොට ආයි ගියොත් එම අපේ YouTube channel එකට ඔයාට නොමිලේම බලන්න පුළුවන්. සමහර දැන් තියෙනවා අපේ නොමිලේ පන්ති නැහැ. නමුත් අපි ඔයාට නොමිලේ පන්තියේ කීපයක් හදලා දෙනවා අපේ දරුවන්ටත් එක්ක. අපි විශාල වැඩ කොටසක් කරපු තැන් තියෙනවා. ඒවා ඉදිරියට ලැබෙනවා. ඒ ටික හරි. ඔන්න දැන් මේ ගානට එන්ට යන්නේ පළවෙනි ගාන. අපොස සාමාන්‍ය පෙළ හැදෑරීමට නියමිත සිසුන් කණ්ඩායමකින් පහෙන් දෙකක් තොරතුරු තාක්ෂණ විෂය තෝරා ගන්නා ලදී. 112ක් ගෘහාර්ථික විද්‍යාව විෂය තෝරාගත් අතර ඉතිරි අය කෘෂිය ආහාර තාක්ෂණ විෂය තෝරා ගන්නා ලදී. තොරතුරු තාක්ෂණ විෂය තෝරාගත් කණ්ඩායම ප්‍රතිශතයක් ලෙස ළමයි අපොස සාමාන්‍ය පෙළ හැදෑරීමට නියමිත සිසුන් කණ්ඩායමකින් පහෙන් දෙකක් තොරතුරු තාක්ෂණ විෂය තෝරා ගන්නා ලදී. මෙතන තොරතුරු තාක්ෂණ විෂය පහෙන් දෙකක් තෝරා ගන්නවා.
ඊට පස්සේ අපිට කියනවා 112 ගුණාර්ථක විද්‍යාව ඒක කීයෙන්ද ඉතිරියෙන්ද මොකක්වත් එහෙම කියලා නැහැ. 112 ගුණාර්ථක විද්‍යාව විෂය තෝරාගත්ත අතර ඉතිරි අය කෘෂි ආහාර තාක්ෂණ ඉතිරි අය වේ. තොරතුරු තාක්ෂණ විෂය ප්‍රතිශතයක් ලෙස පයන් දෙක ප්‍රතිශතයක් ලෙස 8 ශ්‍රේණියේ ඉඳන් කරන්නේ. පයන් දෙක වැඩි කරනවා 100ට 100ෙන්. පාට පය එකයි 10ට පස්වරක් දෙකයි මෙහා බිඳුවයි. 22 2ක් 40යි 100ට 40ක් ඔන්න. එතකොට අපිට කියනවා තොරතුරු තාක්ෂණ හා ආර්ථික විද්‍යාව දැරීමේ නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කවර භාගයක්ද? ඇයි ආර්ය 100ට 12යි. මෙහා 100ට 40යි. එතකොට 152යි. උත්තරේ 152යි. සරල කරලා දෙනවා දෙකෙන් කැපුවම මෙයා එනවා දෙවරක් 25 දෙවරක් 50යි. හතරෙන් කැපෙනවා මේක හතරෙන් කෙලිම කැපෙනවා. පාට අතරවරක් එකයි අතරවරක් එක හතරයි පාවෙන් දෙකක් අඩුයි. මෙයා මෙතන තියාගත්තම 12ට අතරවරක් 3යි. මෙයා අතරින් බෙදුවම 25යි 25න් 13යි කියලා එනවා සරල කරන්න ඕන උනොත්. දැන් කියනවා මේකේ මේ කෘෂි ආහාර තාක්ෂණ තොරතුරු තාක්ෂණය ගුණ ආර්ථික විද්‍යාව දැරීමට නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 25න් 13යි. කියන්නේ 152යි කියන එක තමයි. මෙයා 100ට 12යි කිව්වා. අර යට්ටාව 140ක් අපරියයි 12යි 152යි 152 උඩ යටයි සරල කරා. දැන් කියනවා කෘෂි ආහාර තාක්ෂණ විෂය දැරීමට නියමිත සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කවර භාගයක්ද? තාමත් ලේසි. මෙයා 25න් 12ක් නම් මේක ආර්ථික මේ විද්‍යාවයි තොරතුරු තාක්ෂණයයි ඉතුරු ටිකනේ අර ආර්සා කෘෂි. එතකොට 25න් 13ක් අඩු කරාම 25න් 12යි. ඔන්න තුන්වෙනි කොටස 25න් 12යි. මෙහා දෙවෙනි කොටස පළවෙනි කොටස තමයි ප්‍රතිශතය. හතරවෙනි කොටස කෘෂි ආහාර තාක්ෂණීය විෂය හැදෑරීමට නියමිත ශිෂ්‍ය සංඛ්‍යාව 96ක් නම් මෙන්න මේ පිරිස තමයි කෘෂි ආහාර. අන්න ඒක 96ක්ලු 25න් 12ක් කියන්නේ 96ක්ලු 96ක් නම් අපස සාපේල හැදෑරීමට නියමිත මුළු සිසුන් ගණන ඒ කියන්නේ 12ක් කියන්නේ 96ක් නම් 25ක් කියන්නේ මුළු ගාන දල වශයෙන් එහෙනම් මුළු ගාන වැටලා මෙතන අර කරේ අර තුනෙන් දෙකක් මොනවද කෙටි ප්‍රශ්නයක් ඒක වගේම තමයි ඔබ ඒක යෙදෙනවා හැම තැනකම වගේ 12ක් කියන්නේ 96ක් නම් එකක් බලන්න 96 බෙදනවා 12යි 25ක් බලන්න වැඩි කරනවා 25යි එතකොට මෙතන 12ට 12 එකයි 96ට 12ක් 8නේ 8 96යි 8 වරක් 25 25 වරක් 8 25 වරක් 4 100යි 25 වරක් 8 එන 200ක් කියලා අපි ඒ ලකුණු 10 හිමි කරගන්නයි යන්නේ. දැන් කියනවා පස්වෙනි කොටසේ මුළු සිසුන් ගන්න සෙව්වා. පස්වෙනි කොටසේ මොකක්ද කියන්නේ? පස්වෙනි කොටසේ කියනවා ළමයි ඕකේ තොරතුරු තාක්ෂණ විෂය දැරීම සඳහා වෙනත් පාසලකින් සිසුන් 10 දෙනෙක් ඉහත සිසුන් කණ්ඩායමට එක් විය. එතකොට දැන් තොරතුරු තාක්ෂණ විෂය ආධාරණ සිසුන් මුළු ශිෂ්‍ය කණ්ඩායමෙන් කවර භාගයක්ද? අන්න. තව 10 දෙනෙක් එකතු වුණා. දැන් 200ක් කියන්නේ තව 10ක් වම 210ක් වෙනවා. එතකොට 210ක් වුණාම 210න් කීයක් දානවා තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය අපි තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පිරිස සෙව්වේ නෑනේ. තොරතුරු තාක්ෂණය මේ පහෙන් දෙකයි 140යි කියන්නේ මුළු ගාන 200ක් නම් 200න් පහෙන් දෙකක් කියන්නේ එතකොට පස්වරක් එකයි 20ට පස්වරක් 4යි මෙහා බිඳුවයි 40ව දෙකක් 80යි. දැන් තව 10ක් කියනවනම් ඔන්න 10 එකතු කරාම 90යි. එතකොට මුළු ගාන 200 නෙමෙයි තව 10ක් ගාවම 210ක් 210න් 90ක් ඔන්න දැන් මේක භාගයක් ලෙස මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කවර භාගයක්ද කියන්නේ ඕක සරල කරලා දෙන්නලු බිඳුවට බිඳුව කැපෙනවා 9ට 3 වරක් 3යි මෙයාට 20ට 3 වරක් 7යි එතකොට නම් 7න් 3යි කියලා දක්ව ගන්න පුළුවන්. ඒ අදාළ කතාවට පිළිතුර ගෙනියන්න. එහෙම වෙනස්කම් සහිත ස්ථාන කීපයක් තියෙනවා ඉදිරියට ප්‍රශ්න පත්‍රයට අලුත් කරපු මේ අවුරුද්ද අපි ඒවා ඉදිරියට කතා කරනවා. අපේ පන්ති වල දැන් කතා කරනවා. මොකද අපේ අනුමාන පොතක් කියනවනේ දැන් හෙට අනිද්දා අපි සෙකන්ඩ් ටර්ම් වැඩි ඉවරයි. සෙකන්ඩ් ටර්ම් පේපර්ස් කතා කරගෙන මේ මොහොතේ. එතකොට ඊට පස්සේ දැන් ඒ තව සති දෙකකින් තුනකින් අනුමාන පොතක් යනවා ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයට එන්න දැන් මා දාලා කතාවක්. ඒ වගේම 10 ශ්‍රේණියේ සෙකන්ඩ් ටර්ම් ඉවරයි. දැන් අපි පේපර්ස් කතා කරගෙන යන්නේ. ඒකේ උඩ ගමන් තර්ඩ් ටර්ම් වැඩ පටන් ගන්නවා.
දැන් ඒක ටාගට් එකක්. අපි කවුරු වැඩ කරේ නැතුණත් රටේ මොන ප්‍රශ්න තිබ්බත් අපි ටාගට් එකට ඔයාගේ ඔළුව හදලා ඉවරයි. කවුරුවත් වැඩ කරන්න අවශ්‍ය වේගෙ ගන්නෙ නෑනේ. දැන් උසස් පෙළ මැත් සයන්ස් කරන අය ගිහලා ඉර වෙන්නේ අය පුතේ 9S 8S ගත්තත් ඒගොල්ලෝ ඉර වෙන්නේ පුතේ ඒගොල්ලන්ට ඕන වේගය ලබලා දෙන්න බෑ ගුරුවරයාට. ඒගොල්ලෝ ගිහිල්ලා මැත් සයන්ස් කරන්න ගියාම ඇඬෙනවා. අන්න ගන්නවා 9S 8S ගත්තා සමහර වෙලට 101යි S2යි S3යි ආදි වශයෙන් ගන්න. ඒ O level ගුරුවරයා නොදුන්න දේ තමයි පන්නන්නේ. ඒක අපි දෙනවා. ඒ දැන් මේ සෙමින එකෙත් සමහරුන්ට ලැබෙනවා. දැන් සෙමින එකේ බලන්නකො අලුතෙන් ආපු අය අපේ දැන් ඉටි නැති අයට දැනෙනවනේ වෙනසක්. ආයේ වෙනස තමයි මම කියන්නේ අපේ දරුවෝ බහුතරයක් උසස් පෙළ ගණිතාංශ විද්‍යාංශයට යන්නේ බලාපොරොත්තු ඇතුව මොරටු විශ්වවිද්‍යාලයට යන්නේ ස්පෙෂල් ඩිග්‍රියට ඊළඟට පේරාදෙණියට යන්නේ මේ ඩිග්‍රියට මේ වෛද්‍යාංශයට ඒ බලාපොරොත්තු ඇති කරගෙන ගැට්ටු පෙළක් අපි කතා කරන්නේ අපේ වෙනස්කම් ගොඩයි ලොකු ගණන් කතා කරනවා තව චුට්ටක් වේගය වැඩි කරලා අවශ්‍ය කෙටිම ක්‍රම ටික දෙනවා දැන් බලන්නකො ගන්න මේකේ බලන්නකො මොකද්ද කියලා මෙන්න මෙතන කුලකයක් මෙන්න මේ උපකුලකයක් කියලා ඔයාලට හොඳට පේනවනේ උපකුලකයක්. ඇයි එක රවුමක් ඇතුලේ තව රවුමක් තියෙනවනේ. උපකුලකයක්. මෙයා ළමයි T මෙයා S දු. ඇතුලේ කෙනා T පිටේ කෙනා S දු. එතකොට මෙතන කියනවා සර්වත්‍රේ පංචයක සිටින සිසු. සිංහල විෂය S කියන්නේ සිංහල විෂය හදාගන්න සිසු. මේ S කියන්නේ සිංහල විෂය අපි දාගන්න පුතේ එතනම. දෙමළ විෂය හදාගන්න සිසු තමයි මේ T. එතකොට මේ පිට කට්ටිය සිංහල ඇතුලේ කට්ටිය දෙමළ මේ දෙමළයි සිංහලයි දෙකම ආධාරණයි මේ මෙතන ළමයි සිංහල පමණ සිංහල ආධාරණ හැම කෙනෙක්ම දෙමළ ආධාරණ සිංහල ආධාරණ හැම කෙනෙක්ම දෙමළ ආධාරණ එහෙමද නෑ දෙමළ ආධාරණ හැම කෙනෙක්ම සිංහල ආධාරණ දෙමළ රවුම ඇතුලේනේ තියෙන්නේ දෙමළ පමණක් ආධාරණයි නෑ දෙමළ ආධාරණ හැම කෙනෙක්ම සිංහල ආධාරණ සිංහල රවුම ඇතුලේ තමයි දෙමළ තියෙන්නේ දෙමළයි සිංහල ආධාරණ කට්ටිය බෙදලා දෙමළ ආධාරණ හැම කෙනෙක්ම සිංහල ආධාරණ සිංහල පමණක් මේ දෙමළ සිංහල දෙකම ආධාරණ නැති කට්ටිය තමයි පිට මොනවද කියන්නේ කියලා බලන්න. SRT කුලක දෙක අතර සම්බන්ධතාවයේ කුලකාල්කණය ඕක අපි කියනවා හැමතිස්සෙම උපකුලකයක් කියනකොට ඇතුලේ කෙනා ඉස්සලා කියනවා T උපකුලකයක් S ඔන්නෝමයි පළවෙනි කොටස ගන්න. ඇතුලේ කෙනා ඉස්සලා ලියනකොට පිටේ කෙනා ලියන්නේ පසුව. ඇතුලේ එක්කෙනා ඉස්සෙල්ලා ලියලා පිටේ එක්කෙනා පසුව ලියන්නේ. ඔන්න දැන් ඒක හරි. ඔච්චරයි කතාව. දැන් මොකද කියන්නේ? n සර්වත්‍රය 45යි ns 32යි අපි දාමු. n සර්වත්‍රය 45යි. මෙතන සර්වත්‍රය 45යි. ns 32යි කියන්නේ මේ මායිම 32යි. ns 32යි nt 15යි. nt 15 කියන එක මායිමට දානවනේ කෙලින්ම ඇතුලට දාන්න පුළුවන්. හරි ලේසි ගානක්. මෙතන හොයන්න කට්ටිය 32 න් 15ක් අඩු කරා මෙතන එනවා මේක මෙතනට 12 5ක් 7යි ළමයි මෙතන 7යි මෙයා දෙකෙන් එකක් එකයි 17යි ඔන්න 17 ආවා මෙතන 17 අපි හොයාගත්තා 32 න් 15ක් අඩු කරලා 17යි පිට කට්ටියත් හොයන්න 45 මේ ඇතුළ 17යි 15යි 32යිනේ ඒතර 45යි 32ක් අඩු කරාම පිට කට්ටිය එනවා 5න් දෙකක් 3යි 4න් 3ක් එකයි 13ක් කියලා එනවා පිට කට්ටිය 13ක් කියලා දැන් කියනවා ඊයේදී ඇති තොරතුරු දක්වා ඇති වෙන් රූප සටහනේ ඇතුළත් කරා අනිත් ඒවත් අපි හොයලා තියෙනවා සිංහල විෂය පමණක් අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව දැක්වෙන පෙදෙසියට වෙන් රූප සටහනේ අඳුරු කරන්න සිංහල විෂය පමණක් මේ තියෙන මම ඔයාලට කිව්වනේ සිංහල විෂය පමණක් නේ ඔන්න සිංහල පමණක් අඳුරු කරා සිංහල විෂය පමණක් අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව අපි අඳුරු කරා දැන් සිංහල හෝ දෙමළ හැර වෙනත් විෂයක් වෙනත් භාෂාවක් අදාළ පිට කට්ටිය අපි ඔයාලා කියන්නේ ඔන්න දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටසේ කියනවා සිංහල විෂය පමණක් අදාළ එකත් හරි දෙවෙනි කොටස තොරතුරු දක්වලා හරි හතරවෙනි කොටස සිංහල හෝ දෙමළ හැර වෙනත් භාෂාවක් උත්තරේ 13යි අපි සොයලා තියෙන්නේ කාටුවට මෙතන දක්වලා තියෙන ඉඳා ආයි දක්වන්න දෙයක් නැහැ අපි එනවා එහා පැත්තේ පළවෙනි ගානට ඔන්න එහා පැත්තේ ගණන් තියෙනවා 6ක් ජ්‍යාමිති ගානකුත් තියෙනවා මට හදා ගන්න අද ඕනේ නිකන් ගණන් සෙට් එකක් ඔය යන්නේ වෙනස් කතා කරලා දෙන්න රයිට් අපි පළවෙනි ගානට ඔයාට දෙනවා විනාඩි 5ක් දැන් බලන්න මේ විනාඩි 5 පුළුවන්ද කියලා දෙවෙනි ගානටත් දෙනවා විනාඩි 4ක් එතකොට විනාඩි 9ක් දෙනවා හරියටම විනාඩි 9ෙන් නතර කරනවා කියන්නේ හරියටම විනාඩි 9 මෙතන සිට ඔක කරන්න එපා කියන අදහසින් මම දුන්නේ දැන් වෙලාවි දැන් විනාඩි 9කින් අපි හදනවා හොඳට කියවන්න
ටට්ටක් ගාලා පුළුවන් කොටස් ටික බලන්න පුළුවන් බැරිද කියලා. බැරි වෙනකොට තමන් දැනගන්නවා මට බෑ කොහොමද ඒකට එන්නේ. මාත් එක්ක හදනකොට ඒ අදහස ගන්න. දෙපාර තුන්පාර හදන්න. විනාඩි 9. මෙතෙන් සිට විනාඩි 9. විනාඩි 9න් නතර කරනවා. හරියටම ටයිම් කරන්න හොඳට කියවන්න ඉස්සෙල්ලා. දත්ත දාගන්න පැත්තක. දාගෙන ඉවර වෙලා ගැටලුව ගන්න වැරදුනොත් වැරද්ද පස්සේ බලමු. කෙනෙක් පේපර් එක හදුවා නම් කලින් ඔයා හදලා තියෙන ටයිම් කරන්නේ නැතුව. අපේ පන්ති වල මේ දවස් ටිකේ පේපර්ස් කරනකොට අපි යාට ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එක විභාග ප්‍රශ්න පත්‍රයට වඩා චුට්ටක් අඩුයි. ඒක ටාගට් එකක් කරගෙන අපේ කට්ටිය මේක වැඩි කර ගන්නවා. දැන් ඔයා මේ වෙලාවෙත් කරන්නේ ඒ වගේ වැඩක්. දැන් විනාඩි 2මාරක් ගිහිලි ඉවරයි. 9ක් දුන්නා. හරියටම තව විනාඩි 5යි. විනාඩි 5යි තියෙන විනාඩි 5ට හදන්න ඕනේ ඔයා. විනාඩි 9 දුන්නේ. ඉස්සෙල්ලා පුළුවන් කොටස් හදලා ඉන්න.
දැන් කෙනෙක් ඉවර කරලා තියෙනවා නම් පරණ වැඩ ටික බලන්න. ඔයා කරපු ටික හරියද කියලා බලන්න. ඊට පස්සේ පරණ වැඩෙත් මේ වෙලාවේ බලලා ඉවර කරගන්න. මොකද පුතේ ඔයාට 29ක වැඩක් තියෙනවා. ඒක නිසා ඔයාට මේ ආයි ගිහිල්ලා ආයි 9 4 යනකොට සමානතාව මිස් වෙනවා. ඒ අදාළ වෙලාවෙදිම වැඩේ කරගත්තම ආයි පස්සට බලන්න විදියක් නැහැ. තවස් කුඩා වෙලාවකින් අපි හදන්නේ. හරි ළමයි වෙලාව දුන්නා මිනිත්තු 9ක් දුන්නා මේ පැත්ත බලන්න එහෙනම් සුධීර රජයේ රැකියාවක නියුතු අයෙක් වන අතර ඔහු තම කුරුදු ව්‍යාපාරයෙන් වාර්ෂිකව ලබන ආදායම රුපියල් 4,50,000කි ඔහුගේ මාසික වැටුප රුපියල් 48,000කි කුරුදු ව්‍යාපාරයෙන් වාර්ෂිකව 4,50,000ක් ලබනවා හැබැයි මාසික වැටුප 48,000යි ඔහුගේ වාර්ෂික වැටුප කොපමණද? ඊටම ලේසියි මාසික වැටුප 46000ක් නම් වාර්ෂික බලන්න 12න් වැඩි කරනවා. 12.0 අලුත් අපේ ගාන 12කට 90න් දැම්ම 9ක් ඉතුරුයි. 12ක් අතර 48යි 9යි 57යි නේ. රුපියල් 5,76,000. 12.0 12කට 90න් දැම්ම 9ක් ඉතුරුයි. 12ක් අතර 48යි 9යි 57යි. ඔන්න. දැන් එතකොට ඔහු වාර්ෂිකව ලබන මුළු ආදායම ළමයි දෙවනි කොටසේ එයාට වැටුපෙන්වල ලැබෙන රස්සාවෙන් ලැබෙන එකෝක 4,50,000 කුරුදු ව්‍යාපාරයෙන් ලැබෙනවා දෙකේම එකතුව 0.0 මෙහා 6යි 7යි 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 5.9යි රුපියල් 10,26,000ක් ලැබෙනවා. ඔහු ලබන වාර්ෂික ආදායමෙන් පළමු රුපියල් 1,05,000 ආදායම් බද්දෙන් නිදහස් කරනු ලබයි. ඉතිරි ආදායම සඳහා 4% ආදායම් බද්දක් ගෙවිය යුතු වේ. වසරක් අවසානයේ සුධීර විසින් ගෙවිය යුතු ආදායම් බද්ද ළමයි මේ 10,26,000ක් ආදායම ලබනවා මුල් ලක්ෂ පහ නිදහස්ලු මුල් ලක්ෂ පහ නිදහස් ඊළඟ ලක්ෂ පහට බලන්න ඒ කියන්නේ ඉතිරි ගානට 100%යි 10,26,000න් ලක්ෂ පහක් අඩු කරාම කීයද? ලක්ෂ 10න් ලක්ෂ 5ක් ලක්ෂ 5යි 26,000 කොහොමද වෙනවද? 5,26,000ක් තව ඉතුරුයි. ඉතිරි 5,26,000. එතකොට ඕකට 100%ක්ලු. බිංදු දෙක කැපෙනවා අතර වරක් බිංදුවයි අතර වරක් අය 24න් අතර දැම්මා දෙකක් ඉතුරුයි. අතර වරක් දෙක 8යි 2යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. අතර වරක් පහ 20යි 1යි 21යි රුපියල් 21,040ක් ආදායම පොදු ගෙවන්න ඕනේ 5,26,000.
4 වරක් බිඳුව 4 වරක් 24න් 4 තමයි දෙකක් ඉතුරුයි 4 වරක් 2 8යි 2 10යි බිඳුව දෙම එකක් ඉතුරුයි 4 වරක් පා 21යි 21යි රුපියල් 21040 ඔන්න ඔය නිවැරදි කරුණු වෙන්න ඕන සුළු කිරීම ගැටුවලක කරන්න ඔන්න ඒ කොටස හරි සුධීර විසින් 108ක වාර්ෂික සුළුපොලිය අනුපාතිකයක් ඇත්තේ රුපියල් ලක්ෂ 4ක් මිතුරන් 4 දෙනෙකුට ණයට දෙනු ලබයි ලක්ෂ 4 බැගින් කියලා නෑ ලක්ෂ 4 මිතුරන් 4 දෙනාටම දෙනවා මිතුරන් 4 දෙනාට දෙනු ලබන ණය මුදල සමාන නම් ඒ කියන්නේ එහෙනම් ඉතින් ඕනම පොඩි එකෙක් හදනවනේ ලක්ෂයයි දීලා තියෙන්නේ ලක්ෂ 4 මිතුරන් 4 දෙනෙකුට දෙනවා නම් එක්කෙනෙකුට ලක්ෂයයි සුධීරට එක් මිතුරෙකුගෙන් ලැබෙන වාර්ෂික පොලිය එක් මිතුරෙකුගෙන් කියන්නේ එකක් ලක්ෂයයි වැඩි කිරීම 8ක වාර්ෂික සුළුපොලිය 108ක් බිඳුර බිඳෙක් කැපෙනවා 810යි අවුරුද්දකට රුපියල් 8000ක් හම්බ වෙනවා ඒ තමයි B ගේ පළවෙනි කොටස B ගේ පළවෙනි කොටසයි දැන් එතකොට ඊට පස්සේ කියනවා මෙන්න මෙතන තුන්වෙනි කොටස B ගේ දෙවෙනි කොටස අපි බලමු මිතුරන් 4 දෙනාගේම පොලිය ලෙස රුපියල් 90000ක් ලැබෙන්නේ කොපමණ කාලයකට පසුවද ළමයි මේ අවුරුද්දකට එක්කෙනෙකුට 8000යි તો 4 දෙනෙකුට බලන්න මේ 8000 වැඩි කිරීම අතර අවුරුද්දකට පොලිය අවුරුදු එකකට 4 වරක් 0.0.0 4 වරක් 32යි රුපියල් 32000යි तो 90000ක් ලබනවා නම් 90000 32000 බෙදන්න අවුරුද්දකට 32000ක් නම් 90000 බෙදන්න 32000 එතකොට එනවා අවුරුදු ගාන 0.3 කැපෙනවා මෙයා තුනෙන් වැඩි කරන්නේ මේ තුනක් දෙකයි එතකොට තුන මේ ඔව් අවුරුදු 3ක් ගියාම තමයි 90000ක් ලැබෙන්නේ අන්න ඒ වගේ කතාවක් කෙලිම පේපර් එකේ O level කට්ටියට කෙලිම ගණිතයේ දෙකේ පළවෙනි ගානෝ දෙවෙනි ගාන 10 ශ්‍රේණිය අපේ පුතාලා දරුවන්ට පළවෙනි ගානෝ දෙවෙනි ගාන ගණිතයේ දෙකේ. මම දැන් කියනවා ලඟ වෙනකොට අපේ පේපර්ස් දිහා බලලා. දැන් ඉතින් අපි ඔම නිකන් කිව්වට අපි ටාගට් එකක් දෙනවා. අනුමාන කරනවා. අනුමාන කියනවා. ඒ ලඟ වෙනකොට. දැන් මේ කරන්නේ ඔයාට විශේෂ සත්කාරයක්. නිසා හොඳට ඔළුවට අරගෙන මේක හොඳට විශේෂයෙන් ඔළුවේ තියාගෙන මේ කියන අනුමානයක් අපි කොච්චර ගණන් ගත්තොත් වැඩක් නැහැ ළමයි ඔයාට පේපර් එක ලියා ගන්න බැරි නම් පැය 3ටයි පැය 2ටයි ඒ පේපර් එකට ඕන ගණන් ටික තමයි ඒ ලං කරලා කියන්නේ. හැබැයි මුළු සිලබස් එකම කවර් කරලා හොඳට වැඩ කරලා ඉවර කරලා. අපේ පන්ති වල ඒ වගේ වැඩ කොටසක් මේ දවස්වල ගියේ. යන්නේ. ඉදිරියටත් ඒවයි ටාගට්. දැන් බලන්න. දැන් කාට හරි ඉතින් තව ටික වෙලාවකින් මගේ පන්තියට වඩා ගොඩක් වැඩ කරලා. ඒ වගේම තමයි මේ හදන විලාසය වෙනස්. මේ ටාගට් එක වෙනස්. ඒතර මට මම ගත්තට වඩා ගොඩක් දේවල් මේ සර්ගේ පන්තිය ළමයි අරගෙන තිනවා. කොහොමද මම එතනට යන්නේ? කොහොමද මම උත්සව කළ මැත් සයිස් කරන්නේ? කොහොමද මම කොමර්ස් කරනවා නම් ඒකේ ජයග්‍රහණය ගන්න කියලා. එතකොට යාට එන්නේ තුනොත් එම් පන්තියට ඔයා මට WhatsApp නම්බරේ මම මෙතනින් දක්වනවා මෙන්න මෙතන 0.71 234යි 446ට WhatsApp පණිවිඩයක් දෙන්න. දැන් ෆෝන් එක අල්ලන්න එපා. දැන් ඔයාගේ වැඩේ මේක ප්‍රමුඛ වැඩේ. මේක මම මෙතන තියෙනවා. මේකට කතා කරන්න. මේකේ WhatsApp එකෙන් තොරතුරු කතා කරනකොට ප්‍රදේශය, ඔයාගේ ප්‍රදේශයේ ඉස්කෝලේ වාගේ සාමාන්‍යයෙන් ලකුණු, ඔයා මොකක්ද හරි කරෙන්න ඕන කියලා කතා කරන්න. එහෙම අපිට දරුවෝ ගොඩාක් පෞද්ගලික දවසල එකතු වුණා. වෙනසක් තියෙනින්ද. අතක අපේ පන්ති වල ළමයි මේ අපේ පන්ති වල මේ පාඩම මිස් වෙන්නේම නැහැ. ඒ ඔයාගේ සමාජලාට අලුත් දරුවන්ගේ පන්ති වල පාඩම කරාන් පස්සේ ගුරුවරයා සිග්නල් අවුට් වුණොත් එහෙම මොනාරි ගෙදර කරන්ට් එක නැත්තම් පාඩම ගිහිල්ලා අපෙන් මේ පාඩම ලැබෙනවා. නැවත ලැබෙනවා. නැවත කරන්න ලැබෙනවා. අපිට ඕනේ වාගේ ජයග්‍රහණ. ඔයා උඩටම තියලා ගන්න. අපේ අමාවුරුද්දම අපි දරුවන්ට දෙන විශේෂත්වය ඒක තමයි. අපි දෙන ටැග්. ඒ නිසා ඔයාගේ අම්මයි තාත්තයි ලොකු බලාපොරොත්තු ඇතුව පුතේ ඔයාට මේ වැඩේ කරවන්න. මොන ප්‍රශ්න තිබ්බත් ගෙදර. අපිත් ඊට වඩා එළිය ඔයාව තියන්නම තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. එහෙම තියනවා ඔයාට මේ පාඩම් ටික ඉවරුණාන් පස්සේ ආගන්න පුළුවන් වෙයි අපේ දැවැන්ත රිසර්ච් ගත්තා කියපු කතා. ඒක පස්සේ බලමු. දැන් බලන්න. ඔන්න මේක හරි. සාධක සොයන 4x වර්ගය ඍණ x වර්ග ධන 2xy x වර්ග ධන 2xy ධන y වර්ගය. හරිද? ඔන්න ඕක සුළු කරන්න ඉතින් 4x වර්ගය ඍණ ධනයි ඍණ
x වර්ගයේ ඍණයි ධනයි ඍණ දෙකක් xy ඍණයි ධනයි ඍණ y වර්ගයේ ඔන්න ඕක දාගෙන දැන් මේ දෙන්න සුළු වෙනවනේ 4ක් x වර්ගයෙන් x වර්ගයේ 3ක් x වර්ගයේ ඍණ දෙකක් xy ඍණ y වර්ගයේ ඕකත් වර්ගජ ප්‍රකාශනයක් තමයි මේකත් වර්ග ඒකත් වර්ග දෙන්නගේ ගුණිත පදයේ මෙතන ඒකත් අපි කතා කරා වර්ගජ ප්‍රකාශනයක් කොහොමද සාධක කඩන්නේ මෙතන 3 මෙතන මුකුත් නැත්නම් 1 තුන 3 වරක් 1 3යි එතකොට ධනයි ඍණයි ඍණ මෙතන 3 මෙතන මුකුත් නැත්නම් 1 තුන 3 වරක් 1 3යි ධනයි ඍණයි ඍණ තුනට චක්කර දෙක ඇදෙන්න තුනට චක්කර එකම චක්කරයයි 3 වරක් 1 ඉතාමත් ලේසි 3 වරක් 1 3යි 3න් 1 2යි මෙයාට ඉස්සරහින් ඍණ නම් මම නම් කරන්නේ ලොකු එක්කෙනාට ඉස්සරහින් ඍණ දානවා මෙතන දැන් මම ඍණයි ඕන්න දාන වෙනස් ලකුණු ඉඳ අඩු වෙනවා. කවදාවත් මට වරදින්නේ නැහැ මේව ලකුණු වලින්. මේව කරා. 3 1ක් 2යි. ලොකු එකේන ඉස්සරහින් ඍණ මෙයා ඍණ. ඔය එන්නේ ඍණ දෙක. එහෙනම් 3ක් x වර්ගයේ මෙයාව ලියනවා. මෙයා වෙනුවට ඍණ 3ක් xy කියලා දාන්න ඕනේ. මෙයා දාන එකක් xy කියලා දාන්න ඕනේ. ඕන්න ඍණ y වර්ගයේ. ඔන්න කතාව දැන් මේ දෙන්නගෙන් දෙන්නගෙම 3 ඉන්නව ගත්තා දෙන්නගෙම x ඉන්නව x ගත්තා 3 ගත්තම x දෙකෙන් x එකක් ගත්තම x එකයි ඍණ 3 ගත්තම x ගත්තම ඉතුරු වෙන්නේ y මෙතන දෙන්නගෙම y ඉන්නව ධන ගන්නම් දෙන්නගෙම y ගත්තාම අඩුම y එක ගත්තාම x ඉතුරුයි ධනයි ධනයි ධන ධනයි ඍණයි ඍණ y දෙකෙන් y එකක් ගත්තම y එකක් ඕන්න දෙන්න සමාන වෙන්න ඕනේ මේවයි සමාන වුණා එහෙනම් මේ දෙන්න වෙනුවට පොදු සාධකයේ x ඍණ y කියලා ලියනවා 3ක් x ධන y කියලා ආනෙත් එක ලියනවා ඕන්න ඕම සාධක බලාපොරොත්තුව තමයි දෙවනි ගානේ A කොටසේ තිබ්බේ දෙවනි ගානේ B කොටස බලමු ටාගට් කරලා දුන්නේ කිය අන්තිම කතාව දැන් එතකොට මොකක්ද කියන්නේ ඒකේ කියනවා මෙන්න මෙහෙම දෙවනි ගානේ B කොටසේ දෙවනි ගානේ B කොටසේ බෝංචි කිලෝග්‍රෑම් 3ක් ගන්නා මුදලට කැරට් කිලෝග්‍රෑම් 2ක් මිලදී ගත හැකිය. බෝංචි කිලෝග්‍රෑම් 4ක හා කැරට් කිලෝග්‍රෑම් 3ක මිල රුපියල් 680කි. බෝංචි කිලෝග්‍රෑමක මිල x බෝංචි කිලෝග්‍රෑමක මිල ඔයාට කියන x කියලා ගන්නකො. බෝංචි කිලෝග්‍රෑමක මිල රුපියල් x කියලා ගන්නකො. කැරට් කිලෝග්‍රෑමක මිල රුපියල් y කියලා ගන්නකො. ඔන්න සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් බෝංචි කිලෝග්‍රෑමක සහ කැරට් කිලෝග්‍රෑමක මිල සොයන්න තමයි පළවෙනි වාක්‍යයට යනවා දැන්. බෝංචි කිලෝග්‍රෑම් 3ක් ගන්නම් උඩට කැරට් කිලෝග්‍රෑම් 2යි. බෝංචි කිලෝග්‍රෑම් 3ක් කියන්නේ 3ක් x සමානයි කැරට් කිලෝග්‍රෑම් 2. 3ක් x සමානයි 2යි. ඔකම තියමු මම 1 කියලා දාන්න නැතුව පොඩක් කොහොම තියාගන්න. ආයි කියනවා බෝංචි කිලෝග්‍රෑම් 4ක් සහ කැරට් කිලෝග්‍රෑම් 3ක්. බෝංචි කිලෝග්‍රෑම් 4ක් කියන්නේ 4ක් x දන කැරට් 3ක් කියන්නේ 3ක් y සමානයි 680යි. ඕක අපි 2 කියලා ගමු වැඩක් නැහැ. ඔක්කොමල්ල බෙදෙන්නෙත් නැහැ. තුන් දෙනාම එකම සංඛ්‍යාවෙන්. මෙයා ඉතින් මොකද කියන වැඩක් නැහැ. 3ක් x සමාන 2යි y කියලා මම හිතුවේ. මෙතන 3ක් x හරි 2යි y ආවොත් ආදේශ කරලා එකපාර ඉවර කරන්න. එහෙම නැතිනම් 3ක් x ඕමයි. ධන 2යි y වෙන ගත්තම ඍණ 2යි y සමාන මොකද නැත්තම් බිංගෝක 1 දැන් ඕක විසඳලා උත්තරේ ගමු. එතකොට අපිට එන්නේ ළමයි මේකේ 4ක් x ධන 3ක්යි මෙයා 3ක් x ඍණ 2යි y මුකුත්ම සමාන නැහැ. ඔයා දන්නවා මේකේ x සමාන කරන්න ඕන උනොත් 3යි 4යි එකම සංඛ්‍යාවෙන් කවුරු හරි වැඩි කරාම 3 කීයකින් හරි වැඩි කරාම 4 එන්නේ නැහැ. 4 කීයකින් හරි වැඩි කරාම 3 එන්නේ නැහැ. 2 කීයකින් හරි වැඩි කරාම 3 එන්නේ නැහැ. 3 කීයකින් හරි වැඩි කරාම 2 එන්නේ නැහැ. එහෙනම් මම මේක සමාන කරන්න 3ෙන් උඩ වැඩි කරනවා 2කින් යට වැඩි කරනවා. පළවෙනි සමීකරණය 3ෙන් වැඩි කරනවා. පළවෙනි සමීකරණය වැඩි කරනවා 3ෙන්. දෙවෙනි සමීකරණය 2කින්. ඔන්න වෙන වැඩේ බලමු. දෙවෙනි සමීකරණ 2කින් පළවෙනි සමීකරණය 3ෙන් 3 වරක් 3 9ක් x ඍණ 3 වරක් 2 6ක් y සමාන 3 වරක් බිංදුව බිංදුවයි. ඕක 3
මෙතන දෙවරක් අතර 8ක් x දාන දෙවරක් තුන 6ක් y සමාන දෙවරක් බිඳුවයි දෙවරක් අතර 16න් ඇදෙන එකක් ඉතුරුයි දෙවරක්යි 12යි 13ක් ඕක 4 දැන් ඕක විසඳන්නයි තියෙන්නේ කොහොමද ඕක විසඳන්නේ මෙයාට ඉස්සරහින් දෙන්න මෙයාට ඉස්සරහින් දාන්න වෙනස් කරුණක් එකතු කරනවානේ 3ට එකතු කරනවා 4 එතකොට ළමයි මෙයාට මෙයා කපලා යනවා 9ක් x 8ක් x කියන එක වම් පැත්ත කෙලිම අපි කරනවා අපේ පැත්තට අපි කෙලිම කරනවා නරවන්නේ නැහැ නරවන්න බෑ මැත්ස් ක්ලාස් එක උසස් පෙළ මැත්ස් සයන්ස් කරනකොට කොහොමද දැලවෙන්න බෑ සා මෙන්න මෙතන එකතු කරනවා මෙයා බිංදුවට එකතු කරාම 1360 1360යි 9ට 17ක් x සමාන 1360 දෙපැත්ත 17න් බෙදනවා x සමානයි 138 17 ඒවා 138 17 බිඳුවකුත් තියෙනවා 17 10ක් 170යි 8ක් විතර බලමු මම නිකන් බලන්න 8 වරක් අත 56 ගෙදම 5 කිලෝ 8 වරක් එකට මම 10 මම නිකන් බැලුවේ මොකද 8 වරක් අත 56 වෙනින්ද එනවා මේ බිඳුවට දාන්න දී රුපියල් 80යි x සමාන රුපියල් 80යි ඔන්න x සමාන රුපියල් 80යි x සමාන 80 ආදේශ කරන්න එකට හරි දෙකට හරි x සමාන 80 එකට ආදේශය පළවෙනි සමීකරණයට ආදේශ කරාම අපිට කතාව ඔන්න පළවෙනි සමීකරණය ලියලා ආදේශ කරන්නටයි යන්නේ x සමාන 80 ආදේශ කරනවා පළවෙනි සමීකරණයට 3ක් x ඍණ 2යි 3ක් x ඍණ 2යි සමාන බිඳුව එතකොට 3 වැඩි කිරීම x කියන තැනට 80 හොඳම ක්‍රමය ඍණ 2යි වැඩ ගත්තම දාලා 2යි වෙයි කරාම බිඳුව වැඩක් නැහැ. හොයන්න පුළුවන් එකපාර පේලි අඩු කරන්න පුළුවන්. අපි මේ වෙලාවේ පේලිත් අඩු කරගන්න ඕනේ ගැටලුවේ. 3 වර බිඳුව 3 වරක් කරන 24යි 240 සමානයි 2යි දෙපැත්ත දෙකෙන් බෙදනවා ඕන්න y සමානයි දෙකට දෙකේ එක අපිට බලන්න 2යි මෙහා බිඳුවයි රුපියල් 120ක් අපි දෙවනි ගානත් ඉවරයි දැන් අපි තුන්වෙනි ගානට එන්ටයි යන්නේ තුන්වෙනි ගාන මොකක්ද කියන්නේ පටන් ගන්න ඕනේ තුන්වෙනි ගාන කියවලා ගන්න ඕනේ අර වගේ ටාගට් කරනවද අපි මෙතන මේ වැදුවට අපි ඊට වඩා විශාල ගණන් අපේ පන්ති වල හදනවා අද මේ ගොඩාක් කට්ටිය එකතු වෙලා ඉන්න නිසා ඒගොල්ලෝ එක එක මට්ටම් වල ඉඳලා ඒගොල්ලන්ට සුදුසු ප්‍රශ්න තමයි මේ. හැබැයි ඉතින් මේක පුරුදු නැන් පස්සේ ඒගොල්ලෝ අනිත් ප්‍රශ්න වලට එන්න ඕනේ. අපේ පන්ති වල අපි මේවා අතර විශාල ගැටලු දාලා ඒවා හදනවා. උසස් පෙළ මැත්ස් සයන්ස් කරන්න ඕන අයට ඒවා හදනවා. උසස් පෙළ ආර්ට් කොමර්ස් කරන අයට ඕන ඒවත් එතන සම්බන්ධ කරනවා. හැබැයි හැමෝටම දෙවැත්ත රිසල්ට් එකක් ගන්න ඕන වැඩ කොටසක් කරලා තමයි පුතේ යන්නේ. තුන්වෙනි ගානයි හතරවෙනි ගාන ඉච්චර නැහැ. තුන්වෙනි ගාන හතරවෙනි ගානයි ගණන් දෙකටම විනාඩි 6ක් දෙමු. 3 4 දෙකටම 3 4 දෙකටම මිනිත්තු 6යි. මෙතෙන් සිට මිනිත්තු 6යි. මිනිත්තු 6ට බලන්න කොච්චර පුළුවන්ද කියලා මිනිත්තු 6න් නතර කරනවා. හරියටම මිනිත්තු 6යි. පොඩි ටාගට් එකක් දෙන්න කියවන්න මොනවාද පුළුවන් කොටස බලලා ඉන්න පිළිවෙලට යන්න ඕනේ නේ තුන්වෙනි ගාන හතරවෙනි ගාන මිනිත්තු 6කින් නතර කරනවා මිනිත්තු 6ක් දුන්න ටාගට් කරන්න ඉතින් කියවන්න කියවලා ගන්න වැරදුනාම මකන්න ආචාර්යයක් හදන්න බැරිම නම් විතරක් තියන්න එහෙමයි තමන්ගේ දැනුම තමන්ට හසුරවන්න පුළුවන්ද කියලා බලා ගන්න
හරියටම තව මිනිත්තු 3යි. මිනිත්තු 3යි තියෙන්නේ. අපි මිනිත්තු 6ක්නේ දුන්නේ. තව මිනිත්තු 3යි. හරි. තව තත්පර 15කින් අපේ කාලය ඉවරයි. තත්පර 15කින් අපිට හදන්න පුළුවන්. හරිද ළමයි? ඇති වෙනව මේ බලන්නකෝ. මේ ගාන හදනකොට ඔයා මෙතන පොදු වරේ ගන්නවනේ. දැන් ඔයාට පේනවනේ මෙතන පොදු සාතකයක් තියෙනවා. මේකෙන් දෙක පිටතර ගත්තොත් ඔයා 10ට දෙවරක් පහයි ඍණ දෙක ගත්තම x ඉතුරුයි. දැන් බලන්න පහ ඍණ x කියලා ඉන්නේ මෙතන තියෙන x ඍණ පහ. ඒක ඔයා විසින් මෙතන දැන් ඍණ තිබ්බේ. ඔයා මෙතන ඍණ පිටතර ගන්න. එතකොට හරියයි. ඍණ ගත්තම තමයි මෙතන දැන් ඔයා දෙක ගත්තම පාරිණ x ආව කියන්නේ x ඉස්සරහින් ඍණනේ. මෙයාගේ x ඉස්සරහින් ධනනේ. මෙයාගේ පහට ඉස්සරහින් ඍණනේ. මෙයාගේ පහට ඉස්සරහින් ධනනේ දෙන්න වෙනස්නේ. මෙතනින් ඍණ පිටතර ගන්න. 10ට දෙවරක් පහයි ඍණ ධන ඍණ. ඔන්න ඍණ වෙනවා දැන් එයා හිතන ඍණ වෙනවා. ඍණ ධන. දැන් හරිනේ x ඉස්සරහින් ධන x ඉස්සරහින් ධන. පාට ඉස්සරහින් ඍණ පාට ඉස්සරහින් ඍණ. ඔන්න දැන් මම මේක ලියන්නම් දෙකයට x ඍණ පහ. මේ ඍණයි වැඩි කරන්න පුළුවන් වැඩි කරන්න ඕන. ඍණයි ධන දාලා 1 යට මෙයා මාරු කරලා ලියමු 2 වාරයක්. මෙයා මාරු කරලා ලියමු x ඍණ පහ කියලා. සමානයි අතරින් 1. දැන් මේකේ ලොකු එක්කෙනා පොදු හරය ගන්නකොට කුඩා පොදු ගුණාකාරී ලොකු එක්කෙනා දෙවාරයක් x ඍණ පහ 1. දෙකවාරයක් x ඍණ පහට මෙහා x ඍණ 5 වකියෙන් බලනකොට x ඍණ පහට කපලයි. ඉතුරු වෙන්නේ දෙක. දෙවන දෙක හතරක් දාන මේ දෙකවාරයක් x ඍණ පහට දෙකවාරයක් x ඍණ 5 එකයි. එක්වරක් එක එකයි. සමානයි හතරෙන් එක. 4 1යි 5 යට දෙවරක් x දෙකක් x ඍණ දෙවරක් 5 10 කියලා වම ගත්තා. සමානයි හතරෙන් එකයි. හරස් කුලිත කරලා හෝ වෙනත් ක්‍රමයක් මම හරස් කුලිත කරනවා මෙයාව මෙහෙට.
මෙයාම මේට 4 වරක් පහ 20 සමානයි 2ක් x ඍණ 10. එහෙනම් 2ක් x ඕම ඉන්නවා 20 ඕම ඉන්නවා ඍණ 10 මේ පැත්තට ගත්තම ධන 10ක් 20 10 තියා සමානයි 2ක් x දෙපැත්ත දෙකෙන් බෙදනවා. මෙයාට මෙයා කැපෙනවනේ. x සමානයි 30ට දෙවරක් 15ක්. ඔන්න බලාපොරොත්තු පිළිතුර. ඔයක එන්න ඕන ක්‍රමය ඕක. වෙන ක්‍රමයකට ගිහිල්ලා එනකොට යට සමාන වුණේ නැත්නම් ගැටලුව වැරදිනවා. ගැටලුව වැරදි. ඔන්න ඔය ක්‍රමයට ගිහිල්ලා ඕක හදන්න කියන්න තමයි මට ඕනේ. හරිද දැන්? ඒක හරි. ඒ පැත්ත. අරය එක්ස්ට්‍රීම් 1 සෙන්ටිමීටර වෘත්තය උද කේන්ද්‍රය උද වෘත්තයකින් රූපේ පරිදි 4න් එකක් කපා ඉවත් කළ විට මේ 4න් එක කපලා ඉවත් කරාම 4න් 3යි තියෙන්නේ. සෑදෙන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 12.5c වර්ගය. කියන්නේ 12.5cm වර්ගය. 12.5 කියන එක වර්ග සෙන්ටිමීටර 12 කියන එක නෙමෙයි. 12.5 කියන එක වර්ග සෙන්ටිමීටර 12.5. දත්ත ඇතුලෙන් මේ දත්ත ඇතුලෙන් වර්ගජ සමීකරණයක් ගොඩනගා වෘත්තය ඇසෙන්න. ළමයි වෘත්තේ වර්ගඵලයෙන් 4න් එකක් මෙයා වහින් කරනවා කියන්නේ 5r වර්ගෙන් 4න් 3ක් නීතුරු ටික ඒ වර්ගඵලය 12.5 සමාන 12.5 කියලා ගන්න. දැන් මෙතන 5 to 5 ඇත්තටම කපලා යනවා. ඕක තමයි වාසිය. ඕක තමයි නියම වාසිය. ඔවා කෙටි අවස්ථා. දෙපැත්තේ ගුණිතනේ තියෙන්නේ. ඔක්කොගෙම තියෙන්නේ කපලා යනවා. දෙපැත්තේ පද දෙකකින් ඔක්කොගෙම තියෙන පද තුනක් තිබෙන දඩ තිබෙන ඒ තුනෙම තියෙනවා. 5 to 5 කපලා. ආර්ථ දාන්නේ එක්ස්ට්‍රීම් එක. ඔන්න. එයාගේ වර්ගය වැඩි කිරීම 4න් 3 සමානයි 12යි. හොඳම ක්‍රමය කියන්නේ 4 උඩට 12 පල්ලෙහාට අරස් ගුණිත කරන්න. 12 ළඟට 4 උඩට ගියා 3 පල්ලෙහාට ආවම 3ට 3 1යි 12ට 3ට 4යි. 4 වරක් 4 16යි කියලා එනවා. මෙයා එක්ස්ට්‍රීම් එකේ වර්ගය. x ගේ වර්ගයේ මුලට අපි මනෝමයෙන්ම සුළු කරනවා. x के वर्ग x वर्ग के मुलट එකේ වර්ග එක් වරක් එක අගට මෙයා ඍණ මෙතන ඍණ මෙයා මොනවාවත් මෙතන ධන මෙයාට එන්නේ දෙන්න ගුණ කරලා දෙකෙන් ගුණ කරාම එක් වරක් x එකක් x දෙගුණ කරාම දෙකක් x ඔන්න දැන් මෙතන x වර්ගය ඍණ දෙකක් x ධන එකනේ අර පැත්ත 16යිනේ මොකක්ද කියන්නේ වර්ග සමීකරණයක් ගොඩනගා වෘත්තය ආරේෂ යන්නේ. මේ වර්ග සමීකරණයක් ගොඩනගා වෘත්තය ආරේෂ යන්නේ කියන්නේ සාධක ගණන් කියන එක. x වර්ග ඍණ දෙකක් x ධන එකේමමයි ධන 16කට ගත්තාම ඍණ 16 සමාන බිඳුවයි. ආයිත් x වර්ග ඍණ දෙකක් x 16 විතර වෙනස් ලකුණුින්ද අඩු වෙනවනේ ළමයි 16 එකක් 15යි. ලොකු එක කියලා ඉස්සරහින් ඍණ නම් මෙයා ඍණ සමාන බිඳුවයි. දැන් සාධක ගණන් එකපාර මෙතන මොකුත් නැත්තම් එකනේ එක්වරක් 15යි ධනයි ඍණයි ඍණ 15කට චක්කර දෙක හැදෙන්න පස්වරක් 3නේ 15 පයෙන් 3ක්නේ දෙක මෙයාට ඉස්සරහින් ඍණ නම් ලොක්කාට ඍණ දැම්මම මම දැන් කලුත් එකක් කරා ඍණ ධන වුණාම වෙනස් ලකුණු ඉඳ අඩු වෙනකොට පයෙන් 3ක් දෙකේනවා ලොකු එකකට ඉස්සරහින් ඍණ නම් ඍණ දෙකේනවා වැඩේ යන්නේ එකපාරනේ මෙතන මුකුත් නැතිනම් එකපාරම ලියමු එක්කෙනෙක් x ඍණ 5 කියලා ලියනවා ආනෙත් එක්කෙනා x ධන 3 කියලා ලියනවා සමාන බිඳුවයි කෙරෙහිම x ඍණ 5 සමාන බිඳුව අර විසඳුම් හොයනවා මෙතන ගුණිතයක් නිසා ආයි x ධන 3 සමානයි බිඳුවයි උත්තර x සමාන ඍණ 5 මෙට ගත්තම ධන 5යි කියලා එකිනෙක කියනවා x සමාන ධන 3 මෙට ගත්තම ඍණ 3යි කියලා එනවා මේක ළමයි මේ ඍණ 3 වෙන්න බෑ ඍණ 3 වුණොත් එහෙම x වලට ඍණ 3 වුණොත් එහෙම මොකද වෙන්නේ මෙයා ඍණ 3 වුණොත් මෙතනට ඍණ 3 දැම්මොත් ඍණ 3 ඍණ 1 ඍණ 4 ආරය ඍණ 4ක් කියලා මේක වෙන්න බෑ මේකට තර්කය යන්න විය නොහැක කියලා එතනට තර්කය විය නොහැක කියලා කියන්නේ උත්තරේ මේක තමයි x සමානයි 5යි අපිට කියන්නේ මොනව කරන්න කියලාද ආරය සොයන්නලා x සමානයි 5යි ළමයි x සමානයි 5 නම් අර ආරය x ඍණ 1නේ x ට 5 දාන්න ඔන්න ඍණ 1 4යි සෙන්ටිමීටර ආරය කොහොම ආදේශ කරලා දෙන්න ඕනේ ආරය සොයන්න කියනින්දා x සමානයි 5 නම් x ඍණ 1 දාලා x ට යටින් 5 දාලා 5 එක 4යි කියලා ආදේශ කරලා දෙන්න විතරයි ඕකේ තියෙන්නේ 4 වෙනි ගානට තමයි දැන් යන්නේ. දැන් ඔයාට වැරදිලා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම් දැන් අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඔයාගේ ක්‍රමයේ වැල්වටාරමක් නම්
අපිත් එක්ක සරල කරන්න පුළුවන්. අපි සරල කතා යන්නේ ටාගට් එකක් දෙන්න පේපර් එකේ ලකුණු මට්ටම වැඩි කරලා කෙනෙක් ඉන්නවනම් 60 ගානක 50 ගානක අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා අපේ ගණන් ටික කරලා ඉවර වෙනකොට. කෙනෙක් ඉන්නවනම් 75 පන්නගෙන ඒක බහින්නේ නැහැ ස්ථාවර කරගෙන ටාගට් එකකට එන්න රෑන්ක් එකකට එන්න පුළුවන් අවස්ථාව ලබා දෙනවා. ඊළඟ අනෙක් විෂයනුත් කළමනාකරණය කරන්නට කියලා දෙනවා. මේක තමයි අපේ පන්තිවල විශේෂත්වය. දැවැන්ත 9S ප්‍රමාණයක් තියෙන්නේ අපිට ඒකයි. දැවැන්තේ ප්‍රමාණයක් තියෙන්නේ ඒක අපේ බහුතරයක් උසස් පෙළ මැත් සයන්ස් කරන්න දන්නවා. මේ යන ක්‍රම වැළුව. බලන්න ඔයගේ කාලේ නාස්තුන්නේ නැහැ චුට්ටක්වත්. වෙන දේවල් කතා කරගෙන ඉන්න වෙලාවල අපිට නෑ. අපි යන්නේ මේ ලොකු ටාගට් එක. මේ බලන්න දැන් ලෝක 4න් 3 දාන ලෝක 1600 ලෝක 4න් 3 දාන ලෝක 1600 ऋण ලෝක 12 ऋण 2 ඕකේ ලෝක පිටතට ගන්න එකනේ ඔයා කරන්නේ 4න් 3යි ධනක් කියන්නේ මෙයා උඩ වැඩි කිරීම දාලා 1600 ऋण 12 කියුවා මෙයාට 12 ඉර ගහලා දාන්න ඕනේ අර ऋण 2කට ලෝක නැති ඉන්න පැත්තකින් තියන්න ඕනේ 4න් 3 කිව්වට 4 යට උඩ 3 එහෙම ධන කියන්නේ උඩ එක්කින 1600යි වැඩි කිරීම දාලා ඍණ 12 මෙතන 12 වැඩි කිරීම දාලා තියෙන චක්‍රයෙන් කපලා උත්තරයක් දෙන්න කියලා ඔය කියන්නේ එහෙනම් සරල කතාවක් උතන ළමයි 4ට 4 වේකයි 16ට 4 වරක් 4යි 4 වරක් 16 බිඳු 2යි 3ට 3 වේකයි 12ට 3 වරක් 4යි ඉතින් අපිට කෙලින්ම උත්තරයක් කියනවා නෙමෙයි ලොග් 400ට 4 ඒවා 100යි ලොග් 100 ඍණ 2 ලොග් 100 කියන්නේ 100 කියන්නේ 10 වරක් 10යි 2යි කියන්නේ ලොග් 100 කියන්නේ 2යි ඍණ 2 එතකොට ළමයි 2න් 2ක් බිඳුවයි කියලා එතන ගැටලුව ඇවිල්ලා දෙවනි ගානට කියලා එතන 2 කියලා වැදලා තියෙන්නේ පස්වෙනි ගාන වෙන්න ඕනේ ඒක වෙන්න ඕනේ පස්වෙනි ගාන 2 නෙමෙයි 5 වෙන්න ඕනේ හරි අංක දානකොට 2 කියලා වැදලා තියෙන්නේ 5 වෙන්න ඕනේ පස්වෙනි ගාන හදන්නේ නිමල්ලා විමල් ඒ ගාන පස්වෙනි ගාන හදන්න පටන් ගමු පස්වෙනි ගාන නිමල්ලා විමල් කියන ගාන කොහමද ඒක කරන්නේ මේ කීවලද පස්වෙනි ගාන පටන් ගන්න විනාඩි 2ක් දෙන්න විනාඩි 2කින් මේක මේ ලියන එක දැන් ඉඳලා විනාඩි 2කින් පටන් ගන්නවා විනාඩි 2යි පස්වෙනි ගාන ඔය 2 කියලා වැදලා තියෙන එක කපලා පස්වෙනි ගාන කියලා කරගන්න නිමල්ලා විමල් ඒ නගරේ සිට බී නගරයට කියන එක හරිද මේ? ඔකේ මෙන්න මෙහෙම කියන්නේ. නිමල්ලා විමල් ඒ නගරයේ සිට බී නගරයට එකම වේලාවට පිළිවෙලින් පැය කිලෝමීටර් 2ක් හා පැය කිලෝමීටර් 5ක ඒකාකාර වේගවලින් පිටත් එකම වේලාවෙන් කියන කතාව උඩ ගන්න. ඉතින් එකම වේලාවෙන් පිටත් වෙනවා නම් එක්කෙනෙක්ගේ ඔතනෝස්සේ වේලාවක මොකක් හරි පෙරවරු 8 නම් අනෙත් එක්කෙනාගේ පෙරවරු 8යි කියන එක තමයි ඔය. අන්නේ කතාව ඔළුවේ තියාගන්න. හැබැයි අරයා කවුද මේ නිමල් යන්නේ පැය කිලෝමීටර් 2කින් පිළිවෙලින් කියලා දාලා තියෙනවා. කමල් එතකොට කමල් මේ විමල් එතකොට පැය කිලෝමීටර් 5කින්. ඔයාට මේ හොඳම අදහස තමයි මේ අදහසේ මෙන්න මෙහෙම වෙන්නේ. නිමල්ලා විමල් ඒ නගරේ සිට බී නගරයට එකම වේලාවට ඔන්න ඒ නගරේ ඉඳන් බී නගරයට නිමල්ලා නිමල් පැය කිලෝමීටර් 2ක වේගයෙන් යනවා. මෙහා පැය කිලෝමීටර් 5ක වේගයෙන් යනවා. එකම වේලාවට පැය කිලෝමීටර් 2ක් හා පැය කිලෝමීටර් 5ක ඒකාකාර වේග වලින් පිටත් වේ. එම වේලාවට බී නගරයෙන් පාපැදියකින් පිටත් වන සුමල් බී නගරයෙන් ඔන්න පාපැදියකින් පිටත් වෙනවලු සුමල් පැය කිලෝමීටර් 10ක ඒකාකාර වේගයෙන් ඔන්න එනවා මේ පැත්තට. ඒකාකාර වේගයෙන් ඒ නගරයට ළඟා වේ. සුමල්ට ප්‍රථමයෙන් බී නගරයේ වෙත එන විමල්ව හමු වන අතර ඇත්තනේ විමල්ගේ වේගය වැඩිනේ හම් වෙන්නේ එයානේ ඕනම මෝඩයෙක් දන්නවනේ ඒක. 6න් 1යි x කට පසුව නිමල්ව හමු වේ. 6න් 1යි x කට කියන්නේ පැය 24න් 6න් 1යි 6න් 1යි h
6න් 1යි h පැය 24 මේ 6න් 1 h කියන්නේ පැයක්. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. 6න් 1යි h කියන්නේ පැයක් මිනිත්තු 60ක්. මිනිත්තු 60න් 6න් 1ක්. ඒතර 60ට 6 වරක් 10යි. මිනිත්තු 10කට තමයි හමු වෙන්නේ. ඔය කතාව හොඳට ගන්න. මිනිත්තු 10කට පස්සෙ නිමල් හමු වෙන්නේ. නිමල් හමු වෙන්නේ මිනිත්තු 10කට පස්සේ. සුමන්ට බී නගරයේ සිට ඒ නගරයට යාමට ගතවන කාලය සොයන්න. ගතවන කාලය සොයන්න. ළමයි අපි හිතමු මෙයා මේට එනවා පැය කිලෝමීටර් 10කින් ඔය එක මෙතනදී යවම වෙනවා. කාවද විමල්ද මෙතනදී නිකන් හිතන්නකෝ මෙතනදී යවම වෙනවා මේ කාවද මේ නිමල්ද. මෙතන අපි ගමු a කියලා. sorry මෙතන අපි ගමු x කියලා. මෙයා ගමු y කියලා. දැන් ඕකේ ඔය a වලින් දැන් x ට නිමල් කොතරක් දුර ගියාද බලමු. a සිට x ට දාමු වේගය සමානයි දුර බෙදීම කාලය. මම නිකන් කියන්නේ b සිට x ටත් දාන්න ඕනේ. b සිට x ටත් දානවා වේගය සමානයි දුර බෙදීම කාලය. හරිද? ඒක මේ දත්ත අඩුයි වගේ තියෙන අපි හදලා බලමු. හරිද? පැයට කිලෝමීටර් 2ක වේගයෙන් යනවලු මෙයා මෙතනට. පැයට කිලෝමීටර් 5ක වේගයෙන් යනවා මෙයා. අර පැයට කිලෝමීටර් 10ක වේගයෙන් යනවලු. මේ කියන කතාවේ බලමු පොඩි වෙනසක් තියෙනවා. නිමල්ලා විමල් ඒ නගරයේ සිට බී නගරයට එකම වේලාවෙන් පිටත් වී ඔයගොල්ලෝ යනවා. ඒකාකාර වේග වලින් පිටත් වේ. එම වේලාවට බී නගරයෙන් පාපැදියක් පිටත් වන පාපැදියකින් පිටත් වන සුමල් පැයට කිලෝමීටර් 10ක ඒකාකාර වේගයෙන් ඒ නගරයට ළඟා වේ. සුමල්ට ප්‍රථමයෙන් බී නගරයේ වෙත එන විමල්ව හමු වන අතර පැය 6න් 1කට පසුව නිමල්ව හමු වේ. පැය 6න් 1කට පසුව නිමල්ව හමු වෙනවා කියන්නේ මේ මෙයාම ඉස්සල්ලාම වෙලා පැය 6න් 1කට පසුව කියන එක හැබැයි ප්‍රශ්න කියන්නේ නැහැ මේ මොකද මේ ආර්යව හම්බ වෙලාද කියලා කාවද නිමල්ව හම්බ වෙලාද කියලා. විමල්ව හම්බ වෙලා පැය 6න් 1කට පසුව නිමල් කියලා බලන්න. නිමල්ව කියනවද? ප්‍රථමයෙන් බී නගරයේ වෙතන විමල් හම්බුණා අතර 6න් 1කට පසුව නිමල් හම්බුනේ. ඒ කියන්නේ මෙතන ඉඳන් 6න් 1කට පසුව කියලා තමයි අපිට ගන්න වෙන්නේ. සුමන්ට බී නගරයේ සිට ඒ නගරයට යාමට ගතවන කාලය සොයන්න කියලා කියන්නේ. ගතවන කාලය. අපි මේ අදහස අරන් තියෙන්නේ. අපි මෙන්න මේක කරන්න යන්නේ. මේකේ සම්බන්ධ දුර බෙදීම කාලය. අපි යන්නේ ඒකට දත්ත දාලා ඉවරලා ඒක කරන්න උත්සාහයක් බලමු ඉස්සෙල්ලා. හදලමයි. මම ඒ වලින් දැන් next ඔන්න දැන් ඔයා මෙන්න මේකට කියන්න ඕනේ. මිනිත්තු 10යි කියන මෙතනට එන මිනිත්තු 10යි කියන මිනිත්තු 10යි ළමයි මේගොල්ලෝ ඔක්කොම එකම වේලාවෙන් යාවේ. එතකොට මෙයා මෙතන ඉඳන් මෙතනට එන මිනිත්තු 10යි නම් මෙයා මෙතන ඉඳන් මෙතනට යන්න මිනිත්තු 10යි හොඳේ. මෙයා මෙතන ඉඳන් මෙතනට යන්න මිනිත්තු 10යි. අපි බලමු මෙයා මිනිත්තු 10කදී ගිය දුර කොච්චරද? මෙයා මිනිත්තු 10කදී ගිය දුර කොච්චරද කියලා. හරි. මිනිත්තු 10කට මෙයා මෙතනට එනවා මෙයා මිනිත්තු 10කට එනවා. අපිට අතරම මේ ගානේ හදන්න දෙයක් නැහැ. අපෙන් අහන්නේ මොකද්ද මේ සුමල්ට බී නගරයේ සිට ඒ නගරයට යන්න ගතවන කාලය කොහොමද කියලා වෙලා. ඉතින් මේකේ අපි මිනිත්තු 10කට දුවයිමු මේකේ මිනිත්තු 10කට දුවයිමු. හරි කොහොම හරි අතර ප්‍රශ්න තියෙනවා පැයට කිලෝමීටර් 2යි ඒක ප්‍රශ්නයක් මොකද ඒක පැයට කියන එක අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා කතා කරගන්න. අපි වේගයේ සම්බන්ධ දුර බෙදීම කාලය දැම්මා. ඒ සිට x ට කියන්නේ නිමල්ගේ දුර අපි දන්නේ නැහැ. අපි දුර සොයමුකෝ. කාලය මිනිත්තු 10යි. මෙතන වේගය පැයට කිලෝමීටර් 2යි. 2යි km ශ්‍රීනේක. ඔන්න ඕක තප්පරයට මීටර කරන්න කිලෝමීටර් පැයකට කිලෝමීටර් 2ක් යනවා. පැයකට කිලෝමීටර් 2ක් යනවා කියන එක. පැයක් කියන්නේ මිනිත්තු 60කට තමයි කිලෝමීටර් 2යි කියන්නේ. 2 වැඩි කිරීම 1000 කියලා දැම්මම මීටර වෙනවා. ළමයි මිනිත්තු 60කට මේ. මිනිත්තු 1කට බලන්න ඔයා 2 වැඩි කිරීම 1000 බෙදනවා 60. මිනිත්තු 10කට බලන්නයි මිනිත්තු 10ක් මෙතනට අපි හොයාගත්තා. මෙයා මෙතන ඉඳන් මෙතන මිනිත්තු 10යි. ඒ වෙනකොටත් මෙයා මෙතන ඉඳන් මෙතන මිනිත්තු 10යි. මෙයාත් මිනිත්තු 10කදී යම් කිසි දුරක් ගිහිල්ලා අපිට මෙයාගේ දුර වැඩක් නැහැ. මේක ගත්තම කතාවයි. මොකද මෙතන ඉඳන් මෙතනට මිනිත්තු පැයෙන් 6න් 1යි කියලා කියන්නේ මිනිත්තු බලන්න 6න් 1 වැඩි කිරීම පැයට මිනිත්තු 8යි 60ට ආයෙත් 10යි මිනිත්තු 10යි කියන කතාව ලැබිලා මිනිත්තු 10කට එවම හරි එහෙනම් මිනිත්තු 1කට මේ මිනිත්තු 10කට බලන්න 2 වැඩි කිරීම 10 යට 60 වැඩි කරනවා මිනිත්තු 10කට බලන්න 10යි ඕක තේරුම් ගන්න බැරි නම් ගැටලුවේ අදහස ඉවර වෙනවා
බිඳුවට බිඳුව කැපෙනවා. එතකොට මෙතන චක්‍රයෙන් කපලා දෙන්නකො මෙතන කැපෙන්නේ නැහැ නේද? 3ට 3 වේකයි මෙතන 2ට 2 වේකයි 6ට 3ක්. එතකොට මෙතන එනවා 1000ක් යට 3යි කියලා ළමයි. එතන එන්නේ එහෙමයි. එතන දුර එන්නේ එහෙමයි. මේක සුළු වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතන. සුළු වෙන්නේ නැහැ ගන්න. පැය 2යි කියන එක පැයකට කිලෝමීටර 60යි කියන එක මේක මිනිත්තු 10කට බැලුවම සුළු වෙන්නේ නැහැ. ඔව්. එතකොට ඔතන එන්නේ ඕමයි. එයා එතකොට දුර එන්නේ ඔච්චරක්. මිනිත්තු 10කට බැලුවා. දුර තුනෙන් කියලා සුළු වෙන්නේ නැහැ. අපි ඒක එහෙම තියාගමු. කරන්න දෙයක් නැහැ. අපේ ගානේ සුළු වීම මොකද පොඩි වෙනසක් තියෙනවා කියන එක අපි බලමු. අපි ගාන හදලා බලමුකෝ ඉස්සෙල්ලා. දැන් මම මෙන්න මෙතනට තමයි සම්බන්ධතාවය අරන් දෙන්නේ. මෙයාට නෙමෙයි. දැන් මෙයා මේ ඉඳන් පැය කිලෝමීටර 10ක වේගෙන් එනවලු ළම ඉස්සෙල්ලාම මෙයාව හම්බ වෙනවලු. හැබැයි මෙයාව හම්බ වෙනකොට මිනිත්තු 10යි කිව්වා. ඒක නිසා මම දැන් මිනිත්තු 10 ටාගට් කරන් ඉන්නේ. හැබැයි මෙයා මෙතන ඉඳන් මෙතනට එනකොට මිනිත්තු 10 නම් එයාත් මෙතන ඉඳන් මෙතනට එන්නේ මිනිත්තු 10යි. කොහොමද කියන්නේ මෙයාට ගතවන කාලය සොයන්න. දැන් ඇත්තටම අපිට කරන්න තියෙන්නේ වේගයේ සමානයි දුර බෙදීම කාලය දාන්න. දුර දාන්නවා නම් මෙයාගේ කාලය සුමල්ගේ කාලය සොයන්න. දුර නම් වේගය නම් 10යි km ශ්‍රේණියක දුර හොයා ගත්තොත් කාලය t කියලා දාලා කාලය ගන්න දුර හොයා ගන්න ඕනේ. ඔයා කරන්නේ මෙතන දුර හොයා ගන්න. ඒක නිසා තමයි මම මෙතන a වල ඉඳන් x කියලා වේගයේ සමන දුර බෙදීම කාලය කියලා දෙන්නේ. හැබැයි ඒක ඕනෙත් නෑ වගේ. a වල ඉඳන් x මෙයා මෙතනට එන්න මිනිත්තු 10යි ගත වෙන්නේ. ඒතර මෙයා මෙතනට එන්න මිනිත්තු 10යි තමයි. කාලය එකයි. දෙගොල්ලම එකම වේලාව වෙන්නේ මේ පිටත් වෙන්නේ. එතකොට මෙයාට මිනිත්තු 10ක් මෙයාට ගත වෙලා නම් මෙයා දැන් 8ට පටන් ගත්තා නම් මෙයාත් 8ට පටන් ගත්තා නම් ළමයි මෙයා 8 ඉඳන් මිනිත්තු 10ක් මෙයා 8යි 10ට එනවනම් මෙයාත් 8ට පටන් ගත්තේ එයාටත් 8යි 10ක් ගිහිල්ලා මිනිත්තු 10යි. මම ඒක තමයි මේ පැයට කිලෝමීටර 2ක වේගයෙන් පැයකට කිලෝමීටර 2ක වේගයෙන් යනවා නම් මිනිත්තු 10කට යන දුර හොයාගත්තේ. මේ හොයාගත්තා මේක. මම ඒක කරලා තියෙන්නේ. ඒත් මම ඒක තියාගත්ත මෙතන මට a වල ඉඳන් x කියලා දාලා මෙන්න මේක මෙතන මේ කරන්නේ මෙතනට. a වල සිට x ට a සිට x ට දුර. දැන් හරියයි. බලමු මොකද පැයකට කිලෝමීටර 2යි පැයක් කියන්නේ මිනිත්තු 60කට කිලෝමීටර 2 වැඩි කරන්න 10න් මීටර වෙනවා. 2 වැඩි කිරීම 10 කොහොමයි මිනිත්තු 60කට මිනිත්තු 1කට බලන්න 60න් බෙදුවා මිනිත්තු 10කට බලන්න වැඩි කරා 10න් චුට්ටක් සුළු කරාම බිඳුවට බිඳුව කැපුණා 2ට 2ේව 1යි 6ට 3ක් 100 වාරයක් 10 10යට 3යි ඔන්න ඔක මීටර ඔක මීටර මේක අපි මීටර කරන්නේ මීටර මෙච්චරක් එතන මේ දුර අතන දුර සොයමු b සිට අන්නහර b සිට x ට දුර සොයමු කිලෝමීටරම තියාගන්න තිබ්බා මම එහෙම නැතුව ඇදුවා පැයකට කිලෝමීටර 10ක් යනවා පැයකට කිලෝමීටර 10ක් යනවා පැයක් කියන්නේ මිනිත්තු 60කට කිලෝමීටර 10 මීටර කරන්න වැඩි කරනවා 10 මිනිත්තු 1කට බලන්න ඔන්න 10 වැඩි කිරීම 1000 වැඩි කරනවා මිනිත්තු 1කට බලන්න මෙතන 60 අපි මෙහා ඉඳන් මෙතනට එන්න මිනිත්තු 10 බව දන්නවා අන්න එතන දුර හොයා ගන්නවා මිනිත්තු 10කට දුර බලනවා මෙතන මිනිත්තු 10කට දුර මේ ඔන්න මිනිත්තු 10කට බලන්න 10 වැඩි කිරීම 10යට 60 වැඩි කරනවා 10 එතන චක්‍රයෙන් කපා ගමු මෙන්න දැන් එතන මෙතන ඉඳන් මෙතන දුර ආවා මෙතනට දුර එනවා මම මෙන්න මේ අවස්ථාව වරන් තියෙන්නේ අර මෙයා ගැන නිකන් කියන්නේ විමල් වම් වෙනවා කියලා. එයාව හම්බෙලා බලාගෙන එයා යනවා. ආරයම තමයි හම්බ වෙන්නේ. දැන් බිඳුවට බිඳුව කපලා දෙනවා. 6ට දෙවරක් 3යි 9ට දෙවරක් 5යි. 5,5000ක් යට 3 ඔන්න මීටර. ඔන්න මුළු දුර දැන් පුළුවන් යතන්න මේ දුරයි එකතු කරාම මුළු දුර එනවා. ගමු කොහෙද? මුළු දුර මෙතන 10ට 3 මෙහා 5000ට 3 10ට 3 දන 5000ට 3 ඔක්කොම මීටරයි 8 3 එමුමයි
5000 අපෝ බෙදලා එනවා 6000යි 6000 තුනෙන් බෙදුනම ඊටත් වඩා ලේසි කෙටි ක්‍රමයක් මම එහෙම ඇදුවේ නෑ 2000 මීටර 2000 මීටර කියන්නේ 10න් බෙදුවම 2 කිලෝමීටර මුළු දුර දැන් හරි වැඩි ඉවරයි වේගය සමාන දුර බෙදීම කාලය දාන සුමල්ගේ වේග තුමල්ගේ මොකද කියන්නේ කාලයලු එයාට ගතවන කාලය කියන්නේ සුමල්ට බී නගරෙ සිට ඒ නගරයට යamak හරි මෙතනට යamak හරි අපි මුළු දුර හොයලා තිනානේ ඒතර වේගය යාගේ වෙනස් වෙන්නේ නැහැ 10 කිමස් වෙන එක දුර කිලෝමීටර 2යි කාලය t කියලා ගත්තම මෙයා මේට දැම්මා මෙයා මේට ගත්තා එතකොට t සමානයි 2ට 10ක් ඔයාට එනවා 2ට 2 කියව එකයි 10ට 5යි ඕන්න ළමයි පැය 5න් එකක් පැය 5න් එකක් මේකේ ඉන්නේ පැය 5න් එකක් ඕන මිනිත්තු කරන්න පුළුවන් 5න් එකයි වැඩි කිරීම මිනිත්තු කරන්න 8න් වැඩි කරනවා පාට පැය වේගය 8 පසලක් 12යි මිනිත්තු 12කින් එයා සම්පූර්ණ ගමන නිමා කරනවා ඔච්චරයි කතාව ඔන්න ඒකව ඒ පස්වෙනි ගාන දෙක කියලා වැදිච්ච එක පස්වෙනි ගාන කියලා හදා ගන්න කිව්වා ඉවර කරගන්න විනාඩියක් දෙන්නම් 6 වෙනි ජ්‍යාමිතිය ගාන හදන්න යන්නේ 6 වෙනි ජ්‍යාමිතිය ගාන ඒක ටිකක් දිග වුණා කතාව ඔළුවට ගන්න වුණා මේ කටුවට කියන්නේ මේක ඇත්තම ගාන මේ ගාන හොඳට කියවන්න ගාන හොඳට කියවලා ගන්න අරගෙන ගාන හදන්න ඒකයි පොඩියට තිබ්බට පේලි හතරෙන් ගැට්ලුවේ කල්පනා කරන්න ඕනේ පතලවනවා තව එක්කෙනෙක් සම්පූර්ණයි කියලා දෙනවා ඒව ගණන් ගන්න නැතුව හදන්න කියලා අදහස ගන්න ඕනේ මොකද පළවෙනියට හම්බ වෙන විමල්ගෙන් වැඩක් නැහැ නිමල් තමයි හම්බ වෙනකොට දුර මෙයා 10 මෙයා 10 අරන් හදන්නේ අරන් හදන්න පුළුවන් ඒකෙදි විමල්ව හම්බ වෙන දුරක් තියලා නැහැ විමල්ව හම්බෙන්න වෙලාවක් දීලා නැහැ. විමල්ව හම්බෙන්න වෙලාවක් දුන්නේ නැතිනම් ඒක හදන්න බෑ. මේකෙන් තමයි ගාන හදන්න නිමල්ගෙන්. නිමල්ව හම්බෙන්න වෙලාව මිනිත්තු 10ක් විතර දුන්න නිසා. අන්න ඒක තේරුම් කරගන්න ඕනේ. විනාඩියක් ලියන්න දෙනවා. ජ්‍යාමිතිය ගාන හදන්න යන්නේ. මේ පැත්ත මකනවා. දැන් ටක්කා ඉවර කරගන්න ජ්‍යාමිතිය ගානට යන්නේ. මම ජ්‍යාමිතිය ගාන ටික විශාල කරන ඇඳ ගන්නයි උත්සාහ කරන්නේ. එතකොට තමයි ඔක පැහැදිලිව ඔයාලට කරගන්න පුළුවන් අවස්ථාවටපත් වෙන්නේ. මෙන්න මෙතන අංශක 90යි මෙයා අංශක 90යි ඔන්නෝම අංශක 90 සමචතුරස්‍රයක් කොයිද මේක කියලා නෑ බලමු. ඔම රේඛාවක් ඇදලා තියෙනවා. මෙහෙම රේඛාවක් ඇදලා තියෙනවා. මෙයා A B C D තව රේඛාවක් මෙතනට අවිලා තියෙනවා මෙයා E මෙයා O හරි කියනවා කතාවේ අපි කතාවට එන්න යන්නේ දත්ත දාගමු වෙන පාට පෑනකින් හරිද මේක ඉවරද අර පැත්ත පොඩ්ඩක් කියන්නම් ඒක ලියන්න එපා මේක කරන ගමන් අදාළව ලියා ගන්න බලමු මේකට කොහොමද එන්නේ කියලා ABCD समचतुरस्रයේ විකර්ණ ACBD OED ඡේදනය වේ. ළමයි ABCD समचतुरस्रයක් නම් අංශක 90යි විකර්ණ OED ඡේදනය වෙනවලු. විකර්ණ ACBD OED ඡේදනය වේ. ACD කෝණයෙහි සමච්ඡේදකයේ ED BD රේඛාව ඡේදනය කරයි. ACD කෝණයේ සමච්ඡේදකය කියන්නේ මේ දෙපැත්ත සමානයි. E වලදී DB රේඛාව ඡේදනය කරනවා. BEC සමානයි BEC සමානයි BCE BEC කියන්නේ මෙයා සමානයි BCE කියන්නේ මේ මුළු කෝණේ මේ කෝණ දෙක සමානයි කියලා කියන්න. හරිද අපේ? බව සාධනය කරන්න. ඉස්සෙල්ලා ඒක. ඊට පස්සේ BE සමානයි CD බව. BE සමානයි CD.
CD කියන්නේ මෙයා. කොහොමද මේක සමචතුරස්‍රයක්නේ පාද අතරම සමානයි. ඔන්න අපි ඒක ගත්තා. ඊට පස්සේ අපිට ඕන දත්ත ටික අපි දාගමු. අපි මේකේ දත්ත වලට එන්ටයි යන්නේ විකර්ණ ගැන කතා කරන්නයි යන්නේ. ඊට පස්සේ අපි කතාවට එමු. ඔක මාක් කරගන්න. හරිද ළමයි? ඔන්න බලන්නකො මම මේකට දත්ත දාගන්න ඇති. මම මෙතනටත් මේව කරන්නම්. මේ දෙන්න සමානයි කියලා කියනවනේ. මෙතන නැති අකුරු දෙකක් දාන්නම්. මේක x නම් මේක x කියලා දාන්නම්කො. ඔයා දන්නව නේද සමචතුරස්‍රයක විකර්ණ වලට මොකද වෙන්නේ? එකිනෙක ලම්බකයි එකිනෙක ලම්බකව සමච්ඡේද වෙනවා. ඒතර මෙයා අංශක 90යි මෙයත් 90යි මෙයත් 90යි මෙයත් 90යි මේගොල්ලෝ සමානයි. මේගොල්ලෝ සමානයි පාද අතරම සමානින්ද. ඒතර මම මෙතන දාන තිරි කැලි 3 මෙතනත් තිරි කැලි 3යි මෙතනත් තිරි කැලි 3යි මෙතනත් තිරි කැලි 3 මෙතන දාන්නම්. ඒතර ඔයා මේ පැත්තයි මේ පැත්තයි කියලා සලකන්නේ මුළු එක කියලා සලකන්නේ. මම මේ කියන කතාවට ඔළුව ගන්න. විකර්ණ එකිනෙක ලම්බකව සමච්ඡේදනවා වගේ ශීර්ෂ කෝණය විකර්ණයේ සමච්ඡේද වෙනවා. ඒතර මෙයා 45යි මෙයාත් 45යි. ඒතර මෙයාත් 45යි. මම මේ නිකන් කියන්නේ. ඕන්න දැන් අපිට කියනවා පළවෙනි කතාව ඔය ටික ඔක්කොම මම දාගත්තා. ඔයත් දාගන්න දන්න දේවල් ඊට පස්සේ හිතන්න ඔයා දන්න දේවල් තියෙනවා. පෞගිය කාලී ඉඳන් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි. කෝණ දෙකක් සමාන නම් ඊට ඉස්සරහින් තියෙන පාද දෙක සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සමුඛ කෝණ දෙක එකතු වෙන සමාන ඒව පවා මේව යෙදෙනවා. පේපර් එකේ එනවා. මේසෙන් ඕනෙල් පේපර් එකේ දෙනවා. නාමොත් මම පන්ති නතර කරනවා. ඒ හදලා තියෙන විදියට. බාහිර තු කියන හැටි බලන්නකෝ. දැන් DEC සමානයි BCE බව සාධනය කරන්න. BEC කියන්නේ මෙන්න මෙයා. සමානයි BCE කියන්නේ මෙන්න මෙයා. ළමයි මේක x නම් මේක x කියලා ගත්තම සමච්ඡේද කියන්නේ මේ මුළු කෝණය මොකක්ද BEC ළමයි BCE කියන කෝණය මෙතන x ධන 45. ඔයාට මෙන්න මේ කෝණය වාගත්තා නම් හරියට මෙතන සමානයි කියලා කියන්නේ. එතනදී ඔයා පාවිච්චි කරන්න මෙන්න මේවනේ දැන් ත්‍රිකෝණය තියෙන්නේ. මෙයා e නේ. මෙයා ළමයි අපි මෙතන b කියලා ගමුකෝ. මෙතන 45 ඉන්නේ. මෙතන x නේ. හරි නේද මන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු සමානයි. මෙයා d මෙයා c නේ. ඔන්න BEC සමානයි. BEC සමානයි 45 ධන x ත්‍රිකෝණයේ පාදය දික් කර ඇත කියලා කෙටියෙන් ලියුවා. හරිනේ දෙන්න සමානයි. ඕන්න අපෙත් එක්ක ජ්‍යාමිතිය කොච්චර ලේසිද බලන්න. වැල් බටරම් නෑ. මම මේක x කියලා ගත්තා කියලා ලියන්න ඕනේ. අන්න ඒකයි අවුල. මම මෙතන ලියන්න කියන්නේ මම ඉස්සරම ලියලා පටන් ගන්න. DCE සමානයි ECO සමානයි x ලෙස ගමු. ඇයි සමච්ඡේදකේ ඉඳලා ඊළඟට කෙලින්ම මෙතන මුළු කෝණේ BCE කෙලින්ම x ධන 45 මෙයාලම යයි BEC කෙලින්ම 45 ධන x කියලා ගත්තම දෙන්න සමානයි. එම නිසා කෙලින්ම ලියන්න BCE සමානයි BEC. පළවෙනි එක ඔප්පු කළා නියමෙටම. වචන දෙක තුනයි කියේ කටුසටහන් මේ දැන් පස්සේ බැල්බට්ටාරම් ලියන්න ඕනේ නෑ. දැන් ඔන්න ඒක හරි. දෙවනි කොටසෙත් මොකක්ද එකක් කියනවා. දෙවනි කොටසේ මොකක්ද කියන්නේ බලන්නකෝ. දෙවනි කොටසේ කියනවා ළමයි ඔයාට මෙන්න මෙහෙම. දෙවනි කොටසේ කියනවා BE සමානයි CD බව. BE සමානයි CD. අපෝ ඒක එනවා. මේ ලොකු ගාණක් නෙමෙයි. BE සමානයි CD කියන්නේ. ඔයා මේ ත්‍රිකෝණේ කෝණ දෙකක් දැන් සමානයි. මම මේ නිකන් හදින්නේ. දැන් මෙයාගේ ළමයි කෝණ දෙක සමානයිනේ. ඔයා දැන් කරානේ BEC. ඔන්න දැන් බලන්නකො මේ කෝණ දෙක සමාන නම් ඊට ඉස්සරහින් තියෙන පාද දෙක සමාන වෙන්න බෑ. කෙලින්ම ලියමු දෙවනි කොටසේ BE සමානයි BC. BE සමානයි BC. හේතුව කෝණ දෙක සමානයි. කෝණ දෙක සමාන නම් ඊට ඉස්සරහින් තියෙන පාද දෙක සමානයි ලියුවා. නමුත් මෙතන BC සමානයි CD නේ. BC සමානයි CD නේ. ඒ සමචතුරස්‍රේ පාදනේ. සමචතුරස්‍රේ පාද සමානයිනේ. සමචතුරස්‍රේ පාද. ඉතින් BE
සමානයි BC BC සමානයි CD මේ දෙන්න සමාන හින්දා මේ දෙන්න සමානයි කියන්න පුළුවන්නේ BE සමානයි එම නිසා CD හරිනේ ඒකනේ පුයි ඔව් ඔය ඔන්න ලොකුවට හිතාගෙන වැල්වට ආරම්භ යනකොට ගුරුවරු ඔයා ඒව ලියා ගන්න මේක මේ දත්ත ටික දාලා ඉවර වෙලා කෙටියෙන් මෙහෙම දුන්න ගම අදාළ ලකුණු ප්‍රමාණය ලැබෙන්න ඕනේ ලැබිලා ඉවරයි අනිවාර්යයි විශේෂ තර්ක ඉදිරිපත් කරලා තින්නේ කඩුසදන් හදලා තින්නේ ආයි වරණ තුල ලියන්න ඕන තත්ත්වත් නැහැ වැල්වට අරන් ගහන්නත් නැහැ හැබැයි මේක ඔයා දාගන්න ඒවා x කියලා පටන් ගන්න ඕනේ ඕන්න අපි ඒ ගානත් ඉවර කරලා තියෙන්නේ මගෙන් ඉල්ලුව සමහරු මෙන්න මේ කතාව දැන් ඔන්න පේපර් එක ඉවරයි දැන් වෙනසක් ඔබට තේරෙනවා අපිට මොනවාරි ප්‍රශ්න තිබ්බොත් දාගන්න. ඒ කියන්නේ මමත් කාර්ය බහුලයි මමත් හැබැයි පුළුවන් වෙලාවට කියලා දෙනවා. මගේ ෆෝන් නම්බරේ WhatsApp නම්බරේ දාලා තියෙන්නේ මේ තියෙනවා මාක් කරගන්න. ඔයාලට සමහරවිට හිතේ මට මේ දවස් ටිකේවත් සර්කින් ඉගෙන ගන්න ඕනේ මේ ටික මට ජයග්‍රහණය අතරට එන්නේ මම උසස් පෙළ මැත් සයන්ස් කරන්න ඕනේ. කොමර්ස් කරන කෙනාට හිතේ මට මේ කොමර්ස් වලට යන්න ඕන තත්ත්වය වේගවත් වදා ගන්න ඕනේ. ඒ ඔක්කොටම අපේ පන්තිවල තියෙනවා විශේෂ වැඩ. අපි කරලා ඉවරයි. නමුත් අපිට තව ඉදිරියට තියෙනවා විශේෂ අනුමාන විශේෂ දේවල් 10 ශ්‍රේණියට එන කෙනෙක්ට නම් ලොකු වැඩ කොටසක් තියෙනවා ඉදිරියට. ඕ ලෙවල් දක්වා යනකොට අපි ඒක ශක්තිමත් කරලා දැවැන්තේ ප්‍රමාණයක් කරන් දෙනවා. මේ අපි මේ කියන කතාවට අදාළ වෙන්න එපා. මොනවද මේ කියන්න ගියේ? පුතේ මේක තමයි මැච් කියන්නේ. නිකන් හිමීට ගාට හදලා ගන්න මැච් වල ඔයා ජීවිතේ ගොඩක් දේවල් ශක්තිමත්ව මේකෙන් හදන්නේ නැහැ. තීරණ ගැනීමේ ශිල්පීය ක්‍රමය මේ අපි මේ තීරණ වලට එන්නේ යම් කිසි නීතියක් අනුව ඒකද මොලේ සයිල් දියුණු වෙනවා වර්ධනය වෙනවා ඔයාට ජීවිතේ සමාන දේවල් තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා හැබැයි ඒක ඉතා ඉක්මනින් ගැනීම තුළ තමයි වගේ සාර්ථකත්වයේ තියෙන්නේ මොකද මේ මැට්ස් වල මගේ වේගෙ බලාපොරොත්තු වෙන්නේ එතනට මේ සබ්ජෙක්ට් එක දන්නේ නැති සාමාන්‍ය විදිහට ගණන් හදාගෙන කනපාඩම් කරගෙන යනවා ඩිග්‍රියක් තියෙනවා නමුත් සාමාන්‍ය දෙයක් කරගන්න බෑ ඉතින් අපි මේ මං අර එදා අර ඉතිහාසයේ සර්ගේ පන්තියට එයා මට සර් කතා කරලා විනාඩි 5කට ගණන් ටිකක් හදලා දෙන්නකෝ මම ඇවිල්ලා ඇදුවම අපේ සමහර ළමයි එකතු වුණා අපේ පන්ති වලට ඒ පාඩම කරාම මට කිව්වා මේ පාඩමෙන් තව ගානක් දෙකක් අද කරලා දෙන්න පුළුවන්ද කියලා. හරි කරලා දෙන්න. තව ගානකුත් කරලා දෙන්න. මේ ගාන කරමු. වෙන කතාවකුත් කරමු. මේ වෙන කතාව කරමු. ළමයි මෙතන සිග්නල් කණුවක් තියෙනවා. දුම්රියක් මේන් එනවා. පැයට කිලෝමීටර 36ක වේගයෙන්. හරිද? දුම්රියක් එනවා පැයට කිලෝමීටර 36ක වේගයෙන්. දුම්රියක් එනවා පැයට කිලෝමීටර 36ක වේගයෙන්. මෙතන සිග්නල් කණුවක් තියෙනවා. ඕක පසු කරන්න මිනිත්තු 5ක් ගත වෙනවා. මිනිත්තු 5ක් ගත වෙනවා. දුම්රියේ දිග කොපමණද කියලා අහනවා. දශම හරි මොනවාරි කමන්නේ අපි කරමු. ලියන්න. සිග්නල් කණුවක් පසු කිරීමට අද වේග ගණන් කරලා තියෙන්නේ තව කෙටි ගණනක් මේ කරනවා විශේෂ අවස්ථාවක් බය වෙන කට්ටිය ඉන්නවනම් මේ බය වෙන්න එපා ලේසි කියලා කියන්න ඕනේ. ලියන්න. සිග්නල් කණුවක් පසු කිරීමට පැයට කිලෝමීටර 31ක වේගයෙන් මෙදි පැයට කිලෝමීටර 31ක වේගයෙන් යන දුම්රියකට මිනිත්තු 5ක් ගත වේ. දුම්රියේ දිග සොයන්න. අයි කියනවා සිග්නල් කණුවක් පසු කිරීමට පැයට කිලෝමීටර 31ක වේගයෙන් යන දුම්රියකට මිනිත්තු 5ක් ගත වේ. දුම්රියේ දිග ළමයි දුම්රිය මෙතනට එනවා. ඔන්න දුම්රිය මෙතනට එනවා. ඔය සිග්නල් කණුව වලකට මූණ තිබ්බ ගමම ගණන් කරන්න පටන් ගන්නවා. පසු කරා කියන්නේ මොකක්ද? ඉස්සරහම යනවා. පස්සේ මෙතෙන්ට ආවම තමයි පසු කරා කියන්නේ. අන්න එතකොටද මිනිත්තු 5ක්. මොකොත් නැහැ. වේගයේ සමානයි දුර බෙදීම කාලය. වේගයේ පැයට කිලෝමීටර 36. පැයට කිලෝමීටර 36ක් km/h. දුර අපි දන්නේ දුම්රියේ වේගයේ කාලය මිනිත්තු 5යි. ඔක ගණන් කරන්න බෑනේ.
අයි කරන්න බැරි. කරන්න බැරි මෙයා පැයකට කිලෝමීටර් 36යි. අන්න ඒක ළමයි මිනිත්තු 5කට ගත වෙනවා. මේක විශාල දුම්රියක්. මිනිත්තු 5 තත්පර 5 කරගත්තා නම් හොඳයි. තත්පර 5 කරගෙන අපි යන්න. තත්පර 5ක් ගත වෙයි. තත්පර 5 කරගන්න. තත්පර 5ක් ගත වෙයි. ඒකට ලේසි. තත්පර 5 කරගන්න. හරිද? මේ පැයට කිලෝමීටර් 36 පැයකට කිලෝමීටර් 36 තත්පරයට මීටර කරන්න ඕනේ. පැයට තත්පර 3600යි ළමයි. මෙයා කිලෝමීටර් මීටර කරන 10න් වැඩි කරනවා. ඔන්න ඔක කරගන්න නැතුව මෙතන වැඩක් නැහැ, කරගන්න බෑ. පැයකට කිලෝමීටර් 36යි පැයට කියන තත්පර 3600කට මෙයා මීටර කරන 10න් වැඩි කරා. තත්පර 3600කට මෙච්චරයි. තත්පර මේක තත්පර පාඩ යන්නේ. හරිද? තත්පර 3600කට මෙතරයි. තත්පර එකකට බලන්න 36 වැඩි කිරීම 1000 3600 බෙදුවම තත්පර එකකට එනවා. ඔන්න දැන් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 36 කැපෙනවා. 10ක් ms වින එක. ඔන්න දැන් මේක දාන්න 10යි කියලා. තත්පරෙට මීටර කරලා දාන්න 10යි කියලා. සමානයි දුර මෙයා තත්පර 5 අරස්කුලිත කරන්න 5 මීටර. ඔන්න දුර 50 මීටර. දුම්රියේ දිග දුර කියන්නේ අතරම දිග. දුම්රියේ දිග 50 මීටර. ඔය ඒකක හරියට පටලව ගන්න නැතුව ගත්තම ගැටලු වෙනවා. ඔන්න ඕක කතාව. අනිත් එක මෙයා 1.1 පාදයේ දෙක 10 පාදයට හරවන්න. මෙයා 35 පාදයේ 10 දෙකේ පාදයට හරවන්න. අර එදා කරා සමහරවිට විනාඩි 5කට මේකනේ තව පොඩ්ඩක් එකක් කරලා දෙන්න කියලා කිව්වා. අද කරලා දෙනවා හැමෝටම. ළමයි 1.1 පාදයේ දෙක මෙයා 10 පාදයට අරවන්න කිව්වම මෙයාට කියන්නේ දෙකේ බිඳුව වන බලය. මෙයා දෙකේ 1, මෙයා දෙකේ දෙවන බලය, මෙයා දෙකේ තුන්වන බලය, මෙයා දෙකේ හතරවන බලය. එක පාදකට මෙයා ඕනම පාදයක බිඳුව වන බලය 1යි එක්වරක් 1 දාන. දෙකේ පළවෙනි බලය 2යි දෙවරක් 1 2යි දාන. දෙකේ දෙවෙනි බලය 4යි හතරවරක් 1 4යි දාන. දෙකේ තුන්වෙනි බලය 8යි දෙක වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක වරක් 2 4යි හතරවරක් 2 8යි. 8 නම් බිඳුව කොමත් බිඳුවයි දාන. දෙකේ හතරවෙනි බලය කියන්නේ දෙකේ 4ක් වැඩි කිරීම 16ක්. 16 වරක් 1 16ක්. 16යි හතරයි 20යි. 2යි 22යි 23යි පාදයේ 10. මේක 35 පාදයේ 10 දෙකේ පාදයට අරවන්න. ඒක ඔයා 35 පල්ලයට බෙදන්න ඕනේ දෙකෙන්. 35 පල්ලයට බෙදන්න ඕනේ දෙකෙන්. ඉතුරු දදා. තුනට දෙකේ මේකයි දෙවරක් 1 2යි තුන වෙන්නේ එකක් අඩුයි. මෙයා මෙතන තියාගත්තම 15කට දෙවරක් 14ක් 15 වෙන්නේ එකක් අඩුයි. ඔය ඔය නම් ශුණි කරා. ඔන්න විභාග දෙපාර්තමේන්තුව ලෑස්ති මේ සැරේ ඉඳන් දාන්න. මම එදා කිව්වා. අපි අලුත් කතා අපි දානවා අපි සැලකිල්ලෙන් ඉඳලා කියනවා මේ මෙතෙන් එනවා. ඒතකොට ඔයා විභාග ජයක් ගන්න කොච්චර දැනගත්තත් කොච්චර දැනුම තිබ්බත් දිනන්නේ වෙන්නේ. ඔයාලා ඇතුළේ යන්න. ආයි දෙකෙන් බෙදුවා 10කට දෙවරක් 8 16යි 10ට වෙන්නේ එකක් අඩුයි. ආයි දෙකෙන් බෙදුවා 8ට දෙවරක් 4යි දෙවරක් 4 8යි ඉතුරු නෑ බිඳුවයි. ආයි දෙකෙන් බෙදුවා 4ට දෙවරක් 2යි ඉතුරු නෑ බිඳුවයි. ආයි දෙකෙන් බෙදුවා 2ට දෙකේ 1යි ඉතුරු නෑ බිඳුවයි. ඔන්න 10ට දෙවරක් 16යි ඉතුරු 1යි 8ට දෙවරක් 4 8යි ඉතුරු නෑ බිඳුවයි. 4ට දෙවරක් 2 4යි කියන්නේ ඉතුරු නෑ බිඳුවයි. 2ට දෙකේ 1යි ඉතුරු නෑ බිඳුවයි. මෙතන දැන් පටන් ගන්න දියන්නේ 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි පාදයේ 2 ඔන්න අපි ඒකත් මතක් කළා. මේ ගාණෙන් අපි ඉවර කරන්නට යන්නේ. අපි YouTube එකට වඩා චුට්ටක් යා මට ඔයාලට කියලා දෙන්න උවමනාවක් තිබ්බාද ෆ්‍රී සෙමිනාර් එකේදී. ඔන්න අපුවට ලොකු වාසි තියෙනවා. දැන් කොහොමද මේක YouTube එකට වැටලා ඔයාලට ආයිත් වැටෙනවා. ආයිත් බලන්න පුළුවන්. ආයිත් හදන්න පුළුවන්. යාළුවට යවන්න පුළුවන්. අද දවසේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේක අපි සත්කාරයක් විදිහට කරන්නේ මේ කොවිඩ් කාලේ. දැන් මෙන්න මේ ගාන කොහමද දැන් 1.1 මෙතන 1.1 පාදයේ 2
එකතු කරන්න. මෙයා 1.0.1 පාදයේ 2 පාදයේ 2 ඕක අඩු කරන්න. එකතු කරනකොට අපි දන්නවා දෙකේ පාද සංඛ්‍යාව දෙක තියන්න බෑ දෙකට වඩා අඩු ඒවා කියන්නේ. 1 දාන්න බෑ ඒ ආපු දෙක පාද දෙකෙන් බෙදනවා. දෙකට දෙකේ 1. ඉතුරු බිඳුවයි. ඉතුරු බිඳුව තමයි මෙතන දාන්නේ. ඉතුරු බිඳුව තමයි මෙතන දාන්නේ. මේක මෙතනට. ආයි 1 3යි. ආපු තුන කොහමද බෑ. තුන දෙකෙන් මෙතන තුනට දෙකේ 1යි. ආයි ඉතුරුත් එකක්. ඉතුරු එක තමයි මෙතන දාන්නේ. මේක මෙතනට. ආයි 1 2යි බෙදලා තියෙන්නේ. ඉතුරු බිඳුව දැම්මා. මේක මෙතනට. ආයිත් 1 2යි බෙදලා තියෙන්නේ. ඉතුරු බිඳුව දැම්මා. මේක ඊළඟ පේජේ නැතිනම් ඔන්න දාලා පාදේ 2 තේරුම් ගන්න ඔළුවට ගන්න අදාස කටපාඩම් කරන්න එපා කවුරු කිව්වත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට කටුවට පැත්තක කර අදාස දීලා ඒවට මම ගන්න කරේ. අර අඩු කරන්න. එකෙන් එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් එකයි. බිඳුවෙන් එකක් බෑ. මෙයාලටත් නෑ. මෙයාගෙන් එකක් ඉල්ල ගන්නවා ළමයි. මෙයාගෙන් එකක් ඉල්ල ගත්තම දෙකේ පාදේ සංඛ්‍යාවකින් එකක් ඉල්ලුවම දෙකක් දෙනවා. අන්න මිනිස්සු. අපේ මිනිස්සු වගේ. එකක් ඉල්ලුවම දෙකක් දෙනවා. ඔන්න මෙයාගෙන් එකක් ඉල්ලනවා. එයා දෙනවා දෙකක්. ආයිත් එයාගෙන් දෙකක් ඉල්ලුවා. මෙයා ආයිත් දෙනවා. එයාගේ ළඟ දෙකක් තිබිලා එකෙන් එකක් දෙනකොට දෙක වෙනවා. එයාට දැන් ඉතුරු එකයි. ඕන්න දෙකෙන් එකක් එකයි. එකෙන් එකක් බිඳුවයි. මෙයාගේ එක දුන්නේ දෙතර මොකුත් නැහැ බිඳුව දාන්න ඕනේ පාදයේ 2 බිඳුවයි 1 බිඳුවයි පාදයේ 2 කියලා එනවා. හොඳට කටුවට සමග මාර්ක් කරන්න සෙමිනේකේ ලොකු වැඩක් කරලා දුන්නේ. මමත් මේ වෙලෙම යදන්නේ. ඔයා දකින්න ඇතිනේ මම සමහරවල් වේග ගන්න අතරකොට බලාගෙන ඒ වෙලේ ඔළුවට ගන්නවා. මම කැමති නෑ පරණ ආයි අදලා ඉඳලා මේ ලෑස්ති වෙන්න මට එහෙම පුරුද්දක් නෑ අවුරුදු 27කට. ඒ පළපුරුද්ද නිසා තමයි ඒ වෙලේ ගණන් ටික අදන්නේ. ගාන කරදුත් එහෙම ටක්කල් ඒ වෙලේ ගාන වෙන කොටසක් දාලා අදලා ඒ වෙලේ දෙනවා. මොකද ගාන කරදී බව එතන මට තේරෙනවා. ඉතින් ඒ වගේ තමයි රාපුතේ අපි ඉගෙන ගත්තු කතා ටිකට ආවේ. අපේ WhatsApp නම්බරේ තියෙනවා. අපිට කතා කරන්න පුළුවන්. අඩුපාඩු කතා කරන්න පුළුවන් කෙනෙක් හිතේ මට යන ගමන වෙනස් කරගන්න ඕනේ. මට මේ ගමනේ තියෙන අඩුපාඩු ඔයා ඒ 7ක් ගන්නවනේ මට ඒ 8ක් කරගන්න ඕනේ. ඒ 9ක් කරගන්න ඕනේ. අපි උදව් කරනවා. එන්න අපි උදව් කරනවා. අපිට කතා කරන WhatsApp වලින් සුබ දවසක්.